එතකොට අපි මේ පොඩි රිවිෂන් එකක් ගත්තොත් අපි කතා කරා මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ගැන. එහෙම කතා කරලා අපි ඊට පස්සේ කතා කරා මූල්‍ය අර්බුද ප්‍රධාන වර්ග 4ක්. පළවෙනි එක අපි කතා කරා බැංකු අර්බුද, ඊට පස්සේ කතා කරා විදේශ විනිමය අර්බුද, ඊළඟට මූල්‍ය වෙළඳපොළ අර්බුද, ඊළඟට ණය අර්බුද. මේවා ටික තමයි අපි කතා කරේ. මේවා කතා කරලා ඊළඟට අපි දීර්ඝ වශයෙන් ගියා බැංකු අර්බුද වලට ඉස්සෙල්ලාම ගියා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඊළඟට බැංකු චකිත කියන එකට අපි ගියා. බැංක් පැනික් කියන එක. මේකදී අපි කිව්වා බැංකු චකිත කියන්නේ බැංකුව පිළිබඳ විශ්වාසය බිඳ වැටීම තුළ ගනුදෙනුකරුවන් තමන්ගේ මුදල් ඉල්ලා දිව යාම. ඒක අපි වර්ග දෙකක් කතා කරා. බැංකුවේ විද්‍යුත් දිව යාම සහ බැංකුවේ ෆිසිකලි දිව යාම. ඊළඟට අපි කතා කරා විදේශ විනිමය අර්බුද. මේකදී අපි කිව්වේ කෙටි කාලයක් හරහා රටේ විදේශ විනිමය ශීඝ්‍රයෙන් ඉවත් වීම තුළ ඇතිවෙන අර්බුද කියලා. එතකොට මේකට උදාහරණ හැටියට අපි කතා කරා නැගෙනහිර ආසියානු කලාපයේ ඇති වූ අර්බුදය. ඊළඟට අපි විදේශ විනිමය අර්බුදයකදී ආර්ථිකයට ඇතිවෙන බලපෑම කතා කරා. එතකොට ඒ බලපෑමෙන් පස්සේ අපි ගියා මූල්‍ය වෙළඳපොළ අර්බුද වලට. එතන ඉඳලා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. රයිට්. එතකොට මූල්‍ය වෙළඳපොළ අර්බුද කියලා කියන්නේ මූල්‍ය සුරැකුම්පත් වෙළඳපොළවල් කීපයක් ක්ෂණිකව පහළ වැටීම හේතු කොටගෙන ඇතිවන්නා වූ අර්බුදය. දැන් මෙතන මතක තියාගන්න ඕනේ මූල්‍ය වෙළඳපොළ අර්බුදයකදී සිදුවන්නේ වෙළඳපොළ ඇති සුරැකුම්පත් වල මිල කෙටි කාලයක් තුල ශීඝ්‍රයෙන් බිඳ වැටෙනවා. උදාහරණයක් හැර අපි කොටස් වෙළඳපොළ ගත්තොත් කොටස් කියන්නේ සුරැකුම්පතක්නේ. ඒකට මේ කොටසක මිල ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍රයෙන් බිඳ වැටෙනවා. මෙහෙම ශීඝ්‍රයෙන් බිඳ වැටීමේදී සිදුවෙන්නේ ආයෝජකයෝගේ අතර චකිතයක් ඇති වෙනවා මේ වෙළඳපොළ පිළිබඳව. ඒ තුල ආයෝජකයන්ගෙන් සුරැකුම්පත් විකිණීමට ඇතිවන ප්‍රශයක පීඩනය වැඩි වෙනවා, මිලදී ගැනීම අඩු වෙනවා. ඒ තුල අධිසැපයුම සහ අඩු ඉල්ලුම කියන තත්ත්වය ඇති වෙලා ඒ හරහා තවදුරටත් මුදල් කඩාවැටෙනවා වැටෙනවා. එතකොට මේ මූල්‍ය වෙළඳපොළ අර්බුදයක් ඇති වුණාම මේ අර්බුදය ඒ වෙළඳපොළට සීමා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙළඳපොළවල් එකිනෙක හා බැඳී පවතිනවා. මූල්‍ය ආයතන හා බැඳී පවතිනවා. ඒ නිසා මේ අර්බුද අනිකුත් මූල්‍ය වෙළඳපොළවල් කරාත් පැතිර යාම සිදු වෙනවා. එතකොට මේක අපිට දක්නට ලැබුණා 2007 දී ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයේදී. එතකොට මේ ගෝලීය මූල්‍ය අර්බුදය මුලින්ම පටන් ගත්තේ ව්‍යුහගත වෙළඳපොළේ ඇති වුණු අර්බුදයක් හැටියට. අපි මේක ඊටාම සරලව සාකච්ඡා කරොත් අපිට කියන්න පුළුවන් ගෝලීය මූල්‍ය අර්බුදයේ වෙලාවේදී පුද්ගලයෝ අවුල් කුටුම්බයන් ගත්තොත් මේගොල්ලන්ට නිවාස අවශ්‍ය වුණා. ඒකට බැංකු මොකද කරේ? මේ නිවාස ණය ලබා දීම සිදු කරා. ඒතකොට මේ ණය ලබා දෙන්නේ කොහොමද? නිවස අපේට තබාගෙන අපි කියන මෝගේජ් එකට නේ. ඒතකොට මෝගේජ් එකට තබාගෙන මේ නිවසට ණය ලබා දුන්නා. මේ ගනුදෙනුකරුවෝ ඒ ණය ලබා ගත්තා. එතකොට බැංකුව මෙතන හිටියා. බැංක් එක මොකද කරේ? මොවුන්ට අවශ්‍ය මුදල් ලබා දුන්නා. මුදල් ලබා දීලා මෙම ඉඩම මෝගේජ් කරලා. දැන් එතකොට ඉඩම මෝගේජ් කරා මේ ගනුදෙනුකරුවන්ට මුදල් ලබා දුන්නා. දැන් මේ ගනුදෙනුකරුවන් නැවත මේ මුදල් බැංකුවට ගෙවනවා. right මේ විදිහට තමයි මේ කියන්නේ. මේක ඉතින් හරි සරලම ට්‍රාන්සැක්ෂන් එකක්. මේක ඉතාලම සරලම தත්ත්වයක්. දැන් මේ සරල தත්ත්වය මෙහෙම තියෙද්දි මොකද උනේ? මේ බැංකුව බැලුවා දැන් මම ගාව මෝගේජස් ගොඩක් තියෙනවා. දැන් මට මේ මෝගේජස් මුදල් කරගන්න පුළුවන්. දැන් කොහොමද මෝගේජස් මුදල් කරගන්නේ? දැන් මේවා ණයනේ. මේගොල්ලෝ මොකද කරේ? මේ මෝගේජස් ටික අරගෙන මේ ණය කලම M1 M2 M3 කියලා අපි ආවක ණය කලම මේ ණය කලම මේගොල්ලෝ වික්කා ආයෝජන බැංකුව ඉන්වෙස්ට්මන්ට් බැංක්. ඉන්වෙස්ට්මන්ට් බැංක්. දැන් ඉන්වෙස්ට්මන්ට් බැංක් එක මොකද කරන්නේ? මේ ණය කලම අරගෙන මේක මේගොල්ලෝ හැදුවා කොටස් තුනකට. අපි හිතමු
1 මේකට දැම්ම high risk high M2 මේ දැම්ම medium ඊපස්සේ M3 low risk මේ විදිහට මේ mortgages ඔක්කොම අරගෙන ඒකේ තියෙන අවදානම අනුව කඩලා පොඩි packages හදන්න ගත්තා. ඒකට packages හැදුවා. මේ packages ඇතුලේ තියෙන mortgages ඊට පස්සේ මේවට interest rate එකක් දාලා අපි හිතමු යම් percentage එකක් දාලා ඊට පස්සේ මේකට ගත්ත rating එකක් credit rating agencies වලින් rating එකක් කරගත්තා. rating එකක් අරගෙන මේගොල්ලෝ මේවා ආයෝජකයන්ට විකුණන්න ගත්තා. investors මේ ආයෝජකයා මොකද කරේ? මේවා මිලට ගත්තා. මේවා මිලට අරගෙන මුදල් දුන්නා බැංකුවට. දැන් මොකද උනේ? මෙතන තිබ්බ mortgages මේ mortgages ටික වික්කා ඉන්වෙස්ට්මන්ට් බැංක් එකට. ඒතකොට මේක ඉන්වෙස්ට්මන්ට් බැංක් එකට දුන්නාම ඉන්වෙස්ට්මන්ට් බැංක් එකෙන් ආපහු සල්ලි දුන්නා මුදල්. දැන් මොකද උනේ? බැංකුවට මුදල් ආවා. බැංකුවට මුදල් ආවා mortgages ටික වික්කා ඉන්වෙස්ට්මන්ට් බැංක් එකට. ඒතකොට බැංකුව කිව්වා right okay ගනුදෙනු කරුවෝ මුදල් ගෙවද්දී අපි ඔබට නැවත මුදල් ගෙවනවා. ඒතකොට ප්‍රශ්නයක් වුණොත් මේකට security එකකුත් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරේ? මේ ණය කළඹ අරගෙන ණය කළඹ කොටස් වලට කඩලා අවදානම වැඩි, අවදානම අඩු, අවදානම මධ්‍යම කියලා මේ විදිහට packages හදලා මේ packages වලට credit rating agency වලින් ratings අරගෙන මේගොල්ලෝ ඒවා විකුණුවා ආයෝජකයන්. ආයෝජකයෝ මොකද කරේ? මේ packages ගත්තා. මේ packages වලට interest rate එක attractive interest rate එකක් තිබ්බේ. මේ packages අරගෙන මේගොල්ලෝ මුදල් දුන්නා investment bank එකට. එතකොට ආයෝජකයන්ට ඉහළ පොලියක් ලැබෙනවා. මොකද සාමාන්‍යයෙන් එකල තිබූ පොලියට වඩා වැඩි පොලියක් මේ packages වලට ලැබෙනවා. අනිත් පැත්තෙන් investment bank එකට මුදල් නැවත ලැබෙනවා. ඊට පස්සේ ආපහු මුදල් ගෙවලා mortgages ගන්නවා. මේ විදිහට කඩලා විකුණනවා. මුදල් ලැබෙනවා. ආපහු මුදල් ගෙවලා mortgages කරනවා. මේ විදිහට දිගින් දිගට යනවා. මෙහෙම දිගින් දිගට යනකොට මේ බැංකු බැලුවා ඕකේ දැන් අපි ඇති වෙන්න mortgages දීලා තියෙන්නේ. මේ හොඳ ගනුදෙනුකරු ඔක්කොටම අපි ණය දීලා තියෙන්නේ. දැන් investment bank කියනවා අපිට තව දෙන්න. තව ණය කලමක් දෙන්න. අපිට එතකොට මේ විදිහට කඩලා විකුණන්න පුළුවන්. දැන් මේගොල්ලෝ ගාව මේක නැහැ. මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ ඊට පස්සේ මේ බැංකුව ගියා ටිකක් අවදානම වැඩි පිරිස් වෙන. දාන සබ් කියලා දාන්න. එතකොට ඔයගොල්ලෝ මේ වචනේ අහලා ඇති ප්‍රයිම් කියලා කිව්වම මේ හොඳ ගනුදෙනුකරුවනේ. සබ් ප්‍රයිම් කියලා කිව්වම ඊට වඩා අඩු විශ්වාසයක් ඇති ගනුදෙනුකරුවෝ. දැන් ඔන්න මේගොල්ලෝ ගිහිල්ලා මේ විශ්වාසය අඩු හැකියාවෙන් අඩු ගනුදෙනුකරුවන්ටත් ඔන්න මේ ගෙවල් විකුණන්නට පටන් ගත්තා. right? දැන් මේගොල්ලන්ගෙනොත් මේ විදිහට ගෙවල් වලට සල්ලි දීලා ණය දීලා මේ mortgages හදාගන්න. දැන් ඊට පස්සේ මේකටත් කරන්නේ මේ වැඩේම තමයි. දැන් මොකද වෙන්නේ? හොඳ ප්‍රයිම් ගනුදෙනුකරුවන්ට දෙනකොට ප්‍රශ්නයක් තුන්නේ ඒ ගනුදෙනුකරුවෝ වෙලාවට payments කරනවා හොඳට යනවා. දැන් මේගොල්ලන්ට දුන්නාට පස්සේ මේ සබ් ප්‍රයිම් ගනුදෙනුකරුවෝ දුන්නා මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ එකිනෙකා මේක ඩිෆෝල්ට් කරන්න පටන් ගත්තා. මේව ඩිෆෝල්ට් කරන්න පටන් ගත්තා මොකද වෙන්නේ? දැන් mortgage එක තියෙනවා. නමුත් දැන් මේ මුදල් ලැබෙන්නේ නැහැ බැංකුවට. බැංකුවට මුදල් ලැබෙන්නේ නැති වුණාම ඉන්වෙස්ට්මන්ට් බැංක් එක හරහා ආයෝජකයන්ට ගෙවන්න මුදල් නැහැ. මේ ආයෝජකයෝ මේ දිහා බලලා ආයෝජකයෝ වැළුවා මේක නම් මාර වැඩක්. මේව දැන් ඔන්න ඩිෆෝල්ට් රේට්ස් වැඩි වෙනවා. අපි දැන් මේකට ඉන්වෙස්ට් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන එකෙන් අයින් වුණා. දැන් ඔන්න ප්‍රශ්නයක් ආවා මේගොල්ලෝ ගෙවන්නේ නැහැ. ගෙවන්න නැති වුණාම මොකද වෙන්නේ? ඔන්න සිකියුරිටි එකක් තියෙනවා. මොකද සිකියුරිටි එක මේ නිවස. නිවස මොකද කරේ? නිවස දැම්මා විකුණන්න. ඒතකොට නිවස විකුණුවොත් සල්ලි හම්බ වෙනවා. ඒතකොට ප්‍රශ්න ඉවරයි. නිවස විකුණන්න දැම්මා. ඒතකොට නිවාස වෙළඳපොළ ගත්තම නිවාස වෙළඳපොළ මෙහෙම තිබ්බා. නිවාස වෙළඳපොළේ ඉල්ලුම සැපයුම දෙනවා. මොකද උනේ? නිවාස වෙළඳපොළේ තියෙන සැපයුම එකපාරටම වැඩි වෙන්න පටන් ගත්තා. නිවාස වෙළඳපොළේ සැපයුම එකපාරට වැඩි වුණා. right?
මේ වෙලාව ගත්තොත් මෙතන සැපෙම මෙච්චර සැපෙම මෙච්චර. ඒ සැපෙම වැඩි වුණා. සැපෙම වැඩි වුණ ගමන් මොකද වුනේ? මුදල ප්‍රයිස් නෙමෙයි ප්‍රයිස් P1 P2 පහළට බැසීම සිදු. පහළට බැසීම සිදු. ඒකට ඉල්ලුම එහෙමම තියෙද්දි සැපෙම වැඩි වුණා. සැපෙම වැඩි වීමත් සමගම මොකද වුනේ? මේ මිල පහළ වැටීමට පටන් ගත්තා. ඒකට මිල පහළ වැටීමට පටන් ගන්නවා කියන්නේ දැන් වෙන්දර තිබ්බනම් ගෙදරක් මිලියන 50කට දැන් ඔන්න වැටලා තියෙනවා මිලියන 45කට. දැන් ඒකට මොකද වෙන්නේ? මේ ගෙවල් දැන් ටිකින් ටික විකිණෙන්නට දානවා. සප්ලයි එක ටිකින් ටික වැඩි වෙනවා. නමුත් ඉල්ලුම එහෙම වැඩි වෙන්නේ නැහැ. ඉල්ලුම එහෙමම තියෙනවා. දැන් මෙහෙම සප්ලයි එක වැඩි වෙන්න මොකද වෙන්නේ? තව දුරටත් මිල ගණන් පහළට යනවා. ඒකට තවත් සප්ලයි වැඩි වුණොත් එහෙම තවත් පහළට යනවා. මේ විදිහට මිල ගණන් පහළට යනවා. මිල ගණන් පහළ යනකොට දැන් ඔන්න එක වෙලාවක් ආවා බැංකුව වලට මුදල් නැහැ. මොකද මුදල් ගෙවන්නේ නැහැ කස්ටමර්ස්ලා ඩිෆෝල්ට් කරනවා. දැන් වෙළඳපොලේ ඇති වෙන්න ගෙවල් තියනවා විකුණන්න. දැන් ඔන්න මිල ගෙවල් වල මිල පහළ යනවා. පහළ යනකොට මේ ගාඳුළු කරුවොත් බැලුවා. දැන් මේ අපි ගයක් කරන් තියනවා මිලියන 50යි. දැන් මාකට් එකේ මිලියන 30කට විතර මේ ගේම ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මොකටද ණය ගෙවන්නේ? ණය ගෙවන්න ඕනේ නැහැ නේ. එහෙනම් ඊට හොඳයි මේගේ විකුණලා දාලා බැංකුවටම දීලා විකුණ ගන්න කියලා. අපි ඊට වඩා අඩුවෙන් තව ගයක් ගන්න. අලුත් ගයක් ගන්න. right? මේ විදිහට මේ ප්‍රයිම් ගාඳුළු කරුණොත් මේකෙදි මුදල් ගෙවීම සඳහා පසුගාමී වීම දක්නට ලැබුණා. මේ තුළ මොකද වුනේ? ඔන්න ක්‍රයිසිස් එකක් නිර්මාණය වුණා. එතකොට මේ ව්‍යුහගත වෙළඳපොළ මේ ඇවිල්ලා මේවා ඇවිල්ලා මේ මෙහෙම හදපු පැකේජස් හදපු ව්‍යුහගත වෙළඳපොළ කඩාගෙන වැටීම සිදු වුණා. ඒ කඩාගෙන වැටීම තුළ ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් ඊළඟට රේටිං ඒජන්සිස් ඊළඟට ඉන්ෂුරන්ස් කම්පනීස් මේ සියල්ලම බලපෑමට ලක් වුණා. right? I don't dare to. මේ ආදී වශයෙන් මේ කඩා වැටීමත් සමගම ඒ කඩා වැටීම බලපෑමට ලක් කරා රේටින් ඒජන්සිස් ඉන්ෂුරන්ස් කම්පනීස් ඉන්වෙස්ට්මන්ට්ස් බැංක් යන ආදී දේවල්. ඒ අනුව විශාල ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් තිබ්බේව කඩාගෙන වැටුණා. ලීමන් බ්‍රදර්ස් වැනි අතිවිශාල මූල්‍ය ආයතන ඊළඟට AIG වැනි අතිවිශාල ඉන්ෂුරන්ස් ආයතන මේවා කඩා වැටීමට මේක හේතු වුණා. දැන් ඔන්න ඇතිවෙච්ච ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඇති වුණේ කොහෙද? මේ ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ තුල ඇති වෙලා ඊට පස්සේ ඒක දීර්ඝ වශයෙන් ගමන් කිරීම සිදු කරා. ඉතින් මේ අනුව අපිට පේනවා මේ ඇතිවෙච්ච ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක අවසානයේදී නතර වුණේ බැංකින් ක්‍රයිසිස් එකකට ගිහිල්ලා ඒ බැංකින් ක්‍රයිසිස් එක සහ වෙළඳපොලේ ඇති වූ අර්බුදය අවසානයේදී ගෝලීය මූල්‍ය අර්බුදයක් බවට පත් වුණා. ඉතින් මේ අනුව ඔබට පේනවා මේ මූල්‍ය අර්බුදයක් පටන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි ව්‍යුහගත products එහෙම නැත්නම් structured financial products භාවිතා කිරීමේදී සහ ණය දීමේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම තුල. දැන් එතකොට ලංකාවේ තත්ත්වය බලපුවම ලංකාවේදී මෙහෙම ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑමක් කරනකොට බැංකු ක්‍රමයේ බලපෑමක් ඇති වුණේ නැහැ. දැන් ළඟදී අපි දැක්කා මේ කොටස් වෙළඳපොලේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න ගියා. නමුත් එය කන්ට්‍රෝල් කරගත්තා. සාමාන්‍යයෙන් මාකට් එකක් අවුල් වෙනකොට මහා බැංකුව රජයට මැදිහත් වෙලා ඒ සඳහා නිසි පියවර ගත යුතුයි. එතකොට ටික කාලයකට මාකට් එක ටික වෙලාවකට වසා තැබීම ඊළඟට ආයෝජකය සොයාගෙන ආයෝජකයන් සමග එකතු වෙලා ආයෝජනය කිරීම රයිට් මේ අනාදි දේවල් අපිට කරලා මේව නවත්ත ගන්න පුළුවන්. එතකොට ලංකාවේදී මෙහෙම අර්බුදයක් ඇතිවීම ඉතාමත් අවම මට්ටමක තමයි තබා ගත්තේ. එහෙම අර්බුදයක් ඇති වුණේ නැහැ. කොහොම හරි එහෙම අර්බුද ඇති වෙන්න යන වෙලාවල් වලදී අපිට මේව බේර ගන්න පුළුවන් වෙලා තිබුණා. එතන මම කියවනේ ඔබට මේක මේ අර්බුදයක් කියලා කියන්නේ එක දවසක වෙච්ච දෙයක් නෙමෙයි. මේක
පැතිර යනවා නම් දිගින් දිගටම යනවා නම් තමයි අපි අර්බුදයක් ලෙස හඳුන්වන්නේ. එතකොට ලංකාවේ බැංකු ක්‍රමය දිහා බලපුවම ලංකාවේ බැංකු ක්‍රමය තුල මේ ලංකාවේ බැංකු කොටස් වෙළඳපළට තිබෙන්නා වූ එක්ස්පෝෂර් එක ඉතාමත් අඩුයි. ඒ අනුව ඒක හොඳ ප්‍රවණතාවයක්. වෙළඳපොළවල් ගත්තා මේ මූල්‍ය වෙළඳපළක් හැටියට කොටස් වෙළඳපොළ තියෙන ප්‍රවණතාවය තියෙනා වූ එක්ස්පෝෂර් එක හුඟක් අඩුයි ලංකාවේ බැංකු වලට. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ණය අර්බුද සම්බන්ධයෙන්. දැන් ණය අර්බුදයක් කියලා කියන්නේ රටක් මෙච්චර කතා කරලා දෙයට වඩා ටිකක් එහාට ගිය දෙයක් රටක් විසින් බාහිර පාර්ශ්ව වලින් හෝ විදේශ රටවලින් ණය මුදල් ලබාගෙන ඒවා නිසි පරිදි ගෙවීමට නොහැකි වීම තුළ ඇතිවන අර්බුදය. මේකෙදී සිදුවෙන්නේ රටේ දළ ජාතික නිෂ්පාදනයට වඩා එවත් නැත්නම් රටට ගෙවීමට ඇති හැකියාවට වඩා අතිශයින් විශාල වශයෙන් ණය අරගන්නවා. මේ ණය ගැනීමේදී ඉතාමත් ඇට්‍රැක්ටිව් රේට්ස් වුන් ඔෆර් කරනවා. ඒ අනුව මේවට ආයෝජනය මේ බොන්ඩ්ස් වලට ආයෝජනය කිරීම සිදු වෙනවා. එහෙම ආයෝජනය කරාට පස්සේ ටික දවසකින් රජයට තමන්ට ගෙවාගත බැහැකි නොහැකි තරම් ණය ප්‍රමාණයක් ඇතිවීම තුළ ණය අර්බුදය ඇති වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි ග්‍රීසියේ 2011-12 වර්ෂ කාලය තුළ ඇති වූ අර්බුදය. ඒතර මේකෙදී අපිට මතකයි 2011-12 කාලයේදී මේ කතා බහට ලක් වුණා ලංකාව තුලත්. මොකද ලංකාවේ ආයෝජනත් තිබුණා මේ ග්‍රීසියේ බොන්ඩ්ස් වල, ග්‍රීක් බොන්ඩ්ස් වල. right? එතකොට මෙවැනි අර්බුදයක් ඇති වෙන්නේ රජයේ නිසි කළමනාකරණයක් නොමැතිවීම. ඒ ප්‍රධාන හේතුව විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් රාජ්‍ය වියදම් අධික වීම. රජය සහන කටයුතු කරනවා, සුබ සාධන වියදම් යනවා. ඊට පස්සේ ජනතාව ඒකට හුරු වෙනවා. ඊට පස්සේ රජයට බැරුව යනවා ඒව අයින් කරගන්න. මොකද ඊට පස්සේ රජය අයින් කරොත් ඒව ඔන්න දේශපාලන ගැටලු ඇති වෙනවා. ඒ තුළ රජය වියදම් අධික වෙලා රට තුළ ඊට සමාන විදිහට නිෂ්පාදනයේ වර්ධනය වුණේ නැත්නම් ඔන්න මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය මූල්‍යකරණය කරන්න අපි ණය අරගෙන දිගින් දිගටම ණය ගැනීම තුළ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි රජයේ ආදායම් පහළ යාම. එතකොට රජයේ ආදායම් පහළ යන්න පුළුවන් බදු ගෙවීමට නොහැකි වීම, ආයතන බිඳ වැටීම, ඊළඟට බදු ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යනාදී හේතු මත රජයේ ආදායම් පහළ යන්න පුළුවන්. එහෙම ගියාමත් ඒ ඇතිවෙන්නා වූ හිඟය මූල්‍යකරණයට ණය ලබා ගැනීම තුළ මෙවැනි ණය අර්බුද ඇතිවන්නට පුළුවන්. ඒ නිසා ණය අර්බුදයක් කියලා කියන්නේ මතක තියාගන්න රටක් රජයක් විසින් ණය ගෙවා ගැනීමට නොහැකි වීම තුළ ඇතිවන්නා වූ අර්බුදයක්. ඊළඟට අපි දැනගන්න ඕනේ තමයි මූල්‍ය අර්බුදයක් සාමාන්‍යයෙන් එක අර්බුදයක් විතරක් නෙමෙයි ඉහත අර්බුද කීපයක් කරහා රට පුරා විහිදෙන්නට පුළුවන්. දැන් අපි දන්නවා මේ යම් මූල්‍ය වෙළඳපොළක අර්බුදයක් ඇති වුණාම එය බැංකු ක්‍රමයටත් බලපාන්න පුළුවන්. දැන් අපං කෝ ලංකාවේ බැංකු වල එක්ස්පෝෂර් එක අඩුයි කියලා. කොටස් වෙළඳපොළට අපි හිතමු එක්ස්පෝෂර් එක තිබුණයි කියලා. තිබුණා නම් මොකද වෙන්නේ? දැන් ලංකාවේ බැංකු ණය දෙන තියෙනවා ආයෝජකයන්ට. ණය දීලා තියෙනවා මාජින් මේ කොටස් වෙළඳපොළ හා සම්බන්ධ තරවකරුවන්ට. මෙහෙම ණය දීලා තියෙද්දි කොටස් වෙළඳපොළ කඩාගෙන වටනොත් මොකද වෙන්නේ? ඒ ආයෝජකයන්ට ණය ගෙවා ගැනීමට නොහැකි වෙනවා. එහෙම නොහැකි වුණාම මොකද වෙන්නේ? ඔන්න බැංකු වලටත් බලපෑම ඇති වෙනවා. ඊට පස්සේ බැංකු ආයෝජනය කරලා තියෙන්න පුළුවන් බැංකු මූල්‍ය සමාගම ආයෝජනය කරලා තියෙන්න පුළුවන් කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියන්නේ ඔවුන්ගේ ආයෝජන ආදායම අඩු වෙනවා. ඉතින් මේ අනුව බලනකොට ඔබට පේනවා මේ මූල්‍ය පද්ධතියේ වෙළඳපොළවල් ආයතන මේවා එකිනෙක හා සම්බන්ධයි. එතකොට කොහේ හරි තැනක අර්බුදයක් ඇති වුණාම මේ අර්බුදය රට පුරා මූල්‍ය පද්ධතිය පුරා ව්‍යාප්ත වීම නිකම්ම සිද්ධ වෙනවා. right? එතකොට ආසියානු මූල්‍ය අර්බුදය ගත්තොත් මේක අපිට පේනවා හොඳටම ආසියානු මූල්‍ය අර්බුදයේ පටන් ගත්තේ විදේශ විනිමය අර්බුදයක් හැටියට. එතකොට මේ විදේශ විනිමය අර්බුදයක් හැටියට පටන් ගත්ත මූල්‍ය අර්බුදය අවසානයේදී බැංකු අර්බුදයක් බවට පත් වුණා. මේකට හේතුව මොකක්ද උනේ? දැන් තායිලන්තයේ තියෙන බැංකු විශාල වශයෙන් ඩොලර් වලින් වෙනත් පිටරට බැංකු වලින් ණය අරගෙන තිබ්බා. ඒතර මේගොල්ලන්ට මේවා හම්බුනේ ඉතාමත් සුළු පොලියකට. ඉතින් ඉතා කුඩා පොලියකට මේ ඩොලර් වලින් ණය අරගෙන
මේගොල්ලෝ මේ ණය ලෝකලි එහෙම නැත්නම් රට තුල බෙදා හැරීම සිදු කරලා තිබ්බා. එතකොට මේ තායිලන්තයේ මේ ක්‍රයිසිස් එක ඇති වෙන කාලය දිහා බලද්දී අපිට පේනවා තායිලන්තයේ තායි බාත් එක තායිලන්ත මහ බැංකුව විසින් කන්ට්‍රෝල් කරලා තිබ්බේ. නැත්නම් පාලනයට ලක් කරලා තමයි තිබ්බේ. 20 ගණන් වල 25 වගේ ගණන් වල පාලනයට ලක් කරලා තිබුණා. මේ පාලනයට ලක් කිරීම තුල කරන්සි එක එහාට මෙහාට මූව් වෙන එක නැවතිලා තිබ්බේ. ඒක කොහොමද මේ පාලනයට ලක් කරන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නේ විදේශ විනිමය වෙළඳපොලේ තිබෙනා වූ ඉල්ලුම හා සැපයුම පදනම් කරගෙන. දැන් පාලනයට ලක් කරනවා කියලා කියන්නේ ඉල්ලුම හා සැපයුම මගින් යම්කිසි විනිමය අනුපාතයක් තීරණය වුණාට මහ බැංකුව තමන්ගේ සංචිත භාවිතා කරමින් එය වෙනස් කිරීම සිදු කරනවා. එතකොට අධික ඉල්ලුමක් තියෙනවා නම් ඔවුන් තමන්ගේ සංචිත භාවිතා කරලා සැපයුම වැඩි කරනවා. අධික සැපයුමක් තියෙනවා නම් ඔවුන් ඒවා මිලට ඩොලර් මිලට අරගෙන අධික සැපයුම අඩු කරනවා සංචිත වලට ඒවා දා ගන්නවා. මේ තමන්ගේ සංචිත භාවිතා කරමින් මහ බැංකුවට පුළුවන් විදේශ විනිමය අනුපාතය වෙනස් වීම පාලනය කරන්නට. එතකොට මේ තායිලන්ත මහ බැංකුවෙනුත් මේ සිදු කරමින් සිටිය තා දීර්ඝ කාලයක්. මේව දීර්ඝ කාලයක් කරගෙන ඉන්නකොට ඒ කාලේ මේ තායිලන්තය කියන්නේ තා දියුණු වෙන රටක් ඕනතරම් ආයෝජකයෝ ඩොලර්ස් ගෙනාවා ආයෝජනය කරා විශේෂයෙන්ම රියල් එස්ටේට් මාකට් එකේ මේ ආයෝජන දක්නට ලැබුණා. ඊට පස්සේ මොකද වුනේ? කාලයත් සමග රියල් එස්ටේට් ශාස්ත්‍රය පිළිබඳව ආයෝජකයන්ට ඇති වූ සැකය නිසා ආයෝජකයෝ ක්‍රමයෙන් තමන් ආයෝජනය කිරීම අඩු කිරීමට පටන් ගත්තා. මෙහෙම ආයෝජනය කිරීම අඩු කිරීමට පටන් ගත්තා. මේ තුල ඩොලර් ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වුණා. එතකොට මේ දැන් ඉල්ලුම වැඩිලා සැපයුම වැඩි වුණාම අඩු වුණාම අධික ඉල්ලුම මේ අධික ඉල්ලුම සඳහා සංචිත භාවිතා කරමින් තායිලන්ත මහ බැංකුව තමන්ගේ මුදල් නිකුත් කිරීම විනිමය අනුපාතය පාලනය කිරීම සිදු කරා. නමුත් කාලයත් සමග සංචිත ක්‍රමයෙන් හිඟ වේගෙන ගියා. මේ තුල තායිලන්ත මහ බැංකුවට තවදුරටත් මේ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. මෙහෙම ඇති වෙච්ච ගමන් මොකද කරේ? තායිලන්ත මහ බැංකුව විසින් ඒ පාලනය කිරීම නවතා දැම්මා. මෙහෙම නවතා දැමූ ගමන් සිදු වුණේ මොකක්ද? අර පාලනය කළ තායිබාත් 20 ගණන් වල ඩොලරයකට තායිබාත් 20ක් වගේ 20ක් 25ක් අතර තිබූ ඒ විනිමය අනුපාතය ශීඝ්‍රයෙන් එකවර ඉහළ යාමක් සිදු වුණා. මේ ඉහළ යාම තුල මොකද වුණේ? අර ඩොලර් වලින් ණය අරගෙන තිබුණු බැංකු වලට අති විශාල පාඩු විඳින්නට සිදු වුණා. ඒතර මෙන්න ඔන්න විදේශ විනිමය වෙළඳපොලේ අර්බුදයක් ඇති වුණා. ඒ අර්බුදය බැංකු වලට බලපෑම් එල්ල කරා. බැංකු වලට බලපෑම් එල්ල කිරීම තුළ ඔන්න බැංකු අර්බුදයක් නිර්මාණය වුණා. ඒතර මේ අනුව අපිට පේනවා මේ අර්බුද නිර්මාණය වෙද්දී එක තැනක පටන් ගන්න අර්බුදයක් අනිත් තැන් වලටත් ක්‍රමක්‍රමයෙන් ගමන් කරන බව ඒට හේතුව මේ වෙළඳපොළවල් එකිනෙක හා අන්තර් සම්බන්ධයක් පැවතීම. අපි මේ කතා කර හිටපු ඒෂියන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. අපි දැන් මේ වීඩියෝ පටය නරඹමු. ඒක නරඹන ගමන් ඔබට ඒ පැහැදිලි කිරීමක් මම සිදු කරන්න. මට කියන්න ඕගලන්ට මේ වීඩියෝ එක පේනවද? දාපු වීඩියෝ එක පේනවද ඕගලන්ට? alright okay ඕනේ හරි okay. The bubble burst on July 1997. It was known as the Asian financial crisis of 1997. This crisis began in Thailand after the Thai baht, which is Thailand's currency, collapsed.
was bankrupt. There were fears of a financial contagion spreading globally. It did. The crisis spread to the rest of the region, and other countries of Southeast Asia saw their stock markets fall. Indonesia, South Korea, and Thailand were the most affected. The rest of the countries were less affected, but they all experienced a fall in demand and confidence. The Association of Southeast Asian Nations, or what is known as the ASEAN, had a debt of 180% in the worst part. But what went wrong? Were they victims of their own success? The most affected countries by the Asian financial crisis were Thailand, South Korea, and Indonesia. In Thailand, from 1895 to 1996, its economy was growing very fast, on an average of 9% per year, while the inflation kept somewhat stable. However, on May 14, the Thai baht was greatly hit by speculative attacks. What started the crisis was the government's failure to react and defend the baht. Thailand's economic prosperity ended, and the baht lost more than half of its value, as the Thai stock market dropped 75% and the devaluation of the baht dropped by 20%. The market forces were simply too powerful for the IMF or any government to contain them. In late 1997, contagion reached Korea, one of the most successful economies in the world. Further on, in South Korea, the banking sector was doing poorly as there was excess debt due to non-performing loans and negatively expanded South Korean corporations, which further increased the economic problems. For example, in July 1996, Kia Motors was forced to ask for emergency loans. It's unbelievable that the crisis has spread as quickly as to Indonesia and Korea within the matter of 6 months or 7 months. But the world was much more globalized than we thought it was. Lastly, by June 1997, Indonesia seemed to not be affected by the crisis. A low inflation, a great trade surplus, and a good banking sector placed Indonesia far from crisis. Many corporations had been borrowing US dollars, which was good idea since the rupiah, Indonesia's currency, had strengthened. However, when the baht was attacked, the rupiah dropped. The IMF also had to intervene with a bailout package of $23 billion, but the baht kept on falling. In November 1997, it reached its record low, and eventually the president Suharto resigned. Before the crisis, the exchange rate was about 2,600 rupiah to $1 US. After the crisis in January, it stood at 11,000 to $1 US. The crisis caused a loss of 13.5% of the country's GDP. Business collapse, companies collapse. In the case of Indonesia, social fabric collapsed. Churches have been burned, mosques have been burned. They have purely shut down. That is all the fallout of an economic collapse. The crisis in Asia had many macroeconomic-based effects. The crisis had a great impact on the countries and left many of them in great debt. There was a reduction in the values of currencies and the stock markets. Many businesses failed and collapsed. As a result, many people fell below the poverty line in 1997-1998. The crisis also led to a political upheaval. The economy started overheating, which increased demand, and as a result, investors didn't see the underlying weaknesses in the economy. After the crisis, GDP values decreased greatly. The nominal US dollar GDP of ASEAN fell by 9.2 billion in 1997 and by 218 billion in 1998.
There was a 31.7% change in only 1 month. The nominal US dollar GDP per capita fell 42.3% in Indonesia in 1997, 21.2% in Thailand, 19% in Malaysia, 18.5% in South Korea, and 12.5% in the Philippines. Economists have been analyzing this crisis. The strategies used to restore confidence after the crisis were as follows. First of all, the monetary policy was established so that interest rates would not increase. The fiscal policy took account of the cost of restructuring the banking system. Financial institutions that are insolvent were declared to be closed or lodged by strangers. Lastly, political leaders should show transparency and strong accountability. What I want to do with this video is show you that some of the things that we've been talking about in the last few videos. දැන් මේ වීඩියෝ එකේ ඔබට මේ graph එක පේනවා. ඔබට පේනවා මේ currency කර මම කිව්වාගේ peg කරලා තියෙන හැටි 25 වල ටිකක් උඩින් තමයි තිබුණේ. crisis එක වෙලාවේ එකපාර ඉහළ යාම අපිට දක්නට ලැබෙනවා. right. ඒතර මේ පේන්නේ අපිට මේ රතු පාටින් පේන exchange rate එක. දැන් මේ ටිකේ මේ 1990 ඉඳලා right 90 ඉඳලා මේක hold කරන් ඉන්නවා. hold කරන් හිටියට ඊට පස්සේ තවදුරටත් hold කරගන්න බැරි වෙලා එකපාර ඉහළ යනවා. දැන් ඔබට පේනවා ඉතාමත් කෙටි පීරියඩ් එක exchange rate එක ඉතා වේගයෙන් ඉහළ යාමක් සිදු වෙනවා. ඒතර මේක මෙතන තමයි crisis එක ඇති වෙන්නේ. ඊට පස්සේ ඉහළ මට්ටමක ගමන් කරනවා. Actually do happen in particular. Talk about how one of these speculative attacks on a currency can turn into a banking crisis. So this right over here, this is a chart from Oxford Economics, and it's a chart of two things: Thailand's exchange rate and short-term interest rates from the early 90s until present. And so there's a couple of interesting things that you might see over here. The first is the exchange rate. You see from the early 90s all the way to the late 90s, the exchange rate was relatively fixed. And just so you understand what this chart is, this is the number of the Thai, I believe the currency is the Thai baht, relative to the US dollar. So it looks like it was right around 25 or 26 of the Thai currency per US dollar. So it was pretty much pegged to it. We talked about how a central bank can peg a currency. ඒකදී ඔබට පෙන්වන්නේ 1990 ඉඳලා 97 විතර වෙනකම්ම කොහොමද currency එක ස්ථාවරව තියාගෙන තියෙන්නේ කියලා 25ත් 26ත් අතර මහා බැංකුව විසින් අපි කතා කරපු විදිහට සංචිත යොදා ගනිමු. Buying and selling those US dollars. But then all of a sudden, you see right over here in 1997, there was a devaluation. All of a sudden, you had many more Thai bahts per US dollar that started floating, and it no longer had a direct peg. And that's because it experienced some of the dynamics that we saw in the last few videos. Now, what I want to think about this video is, okay, you might say, okay, that's bad, a speculative attack on currency, all of a sudden imports are going to be more expensive, it's going to raise the cost of living for people in that country, but why is it so bad? And in this video, I want to give you one example of why it can be so bad, that a speculative, that a attack on a currency or a massive devaluation of a currency can lead to an actual banking crisis. So let's go back to the early 90s. So early 1990s. And you see here that Thailand had a pretty high short-term interest rate. That's this blue line. So you see that over 1992. We have a short-term interest rate. It looks like it's in the low teens. It's about 11-12%. And so you can imagine the currency had a nice peg versus the dollar. People recognize that Thailand seems to have a pretty healthy economy. Investors say, wow, I can go to Thailand and get pretty high interest rates. And you can imagine a Thai bank saying, well, all these people want to invest in Thailand. Instead of me trying to borrow money from maybe depositors in Thailand, why don't I borrow it from abroad and invest it in Thailand? So let's just think about this. So let's just think of it in terms of U.S. investors. But it was investors from all over the world. So that's the U.S. and this is Thailand, right over here. And I haven't looked up the exact interest rates in the U.S., but let's just say for the sake of argument, it was somewhat lower
in the early 90s. So I'll just pick a number. Let's just say it was 7%. And in Thailand, for the sake of argument, let's say it was 11%. So you can imagine if you're an enterprising Thai bank, so you're an enterprising Thai bank, draw the bank right over here, you'd say, well, why don't I go to the US, borrow dollars at 7%, so we borrow here at 7%, borrow at 7%, and then I can go bring it to Thailand, I'll convert it to the Thai baht, I'll get 25 Thai baht for every one of those dollars, and then I can lend it out at 11%. Something close to it, lend at 11%. So I'm pretty much going to be getting this 4% spread. 4% spread. But what are the risks here? What are the risks of borrowing? මෙතනදී අපිට explain කරන්නේ US වල interest rate එක 7% වගේ තිබිලා Thailand වල 11% වගේ තිබෙනවා නම් තායිලන්තයේ ඉන්න බැංකුව හිතනවා අපි US වලින් US dollar වලින් 7% වලට අරගෙන මේ 11% වලට Thailand වල lend කරන්න පුළුවන් නම් අපිට වාසියි. මොකද 4% spread එකක් තියෙනවා. එහෙම කියලා ඕත් බලනවා right අපි විදේශ මුදලින් ණය අරගෙන ඒවා convert කරලා අපි Thailand වල lend කරමු කියලා. Well, the real risk is that the foreign currency would appreciate dramatically to your own. If you're a Thai bank in the early there's this huge demand of other people wanting to convert their currency into the Thai baht. In fact, so much so that in order to maintain this bank, the Thai central bank is printing money and buying those dollars, is trying to soak it up. So the Thai central bank is building this huge reserve of dollars. So for whatever reason, those investors were trying to pull out, the Thai central bank is still attempt to keep the currency pegged. So you'd say, oh, this is a pretty stable thing, and I can just make this thing spread, this 4% spread, easy money. But as we know, it's not always that easy. Risk that we're not aware of can very easily crop up. And so when you go to 1997, that's exactly what happened. All of a sudden, people realized that there's this boom going on in Thailand. There's all this lending going on in Thailand. But maybe that lending wasn't going on in the best possible places. And in particular, it was going on in real estate in a very speculative way. And we all know now that real estate is a good source of speculative bubbles. And investors start to get scared. And they start wanting to pull out. They start wanting to pull out. And we saw in the last videos, they just like naturally get scared. Then you might have a speculative attack. You might have currency speculators say, I'm going to start borrowing in Thailand, and then I'm going to then convert that to dollars, and then invest in the U.S., hoping that this devaluation will occur, knowing that if enough people kind of jump on the bandwagon, that the Thai central bank would literally run out of reserves. And the reason why this is risky is once they do run out of reserves, what's going to happen to this person who had borrowed in dollars and then lent in Thailand? Well, over here you see that there's a massive devaluation, that overnight the value of the Thai baht relative to the dollar almost went in half. So all of a sudden you borrowed in this currency, and that currency is becoming worth twice as much as you thought it was relative to your own currency, relative to this inbound payments that you're getting right up there. And so all of a sudden, if your debts are doubled because the currency borrowed in doubled relative to your own currency, you now own twice as much. And given that banks like to leverage a good bit, you're probably going to go out of business. And this was happening on a massive scale. It was happening throughout the Thai financial sector, the entire banking sector. And so it wasn't just a matter of imports getting expensive. It was a matter of the entire financial system collapsing. right. So අපි කතා කරපු දේ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඇති කොහොමද currency crisis එක banking crisis එකට convert වුනේ කියලා. මොකද එතන 4% spread එකක් අරන් දුන්නට currency එක 25 ඉඳලා 45 විතර යනකොට ඩොලර් එකක් වා 25ට convert කරලා ණය දීලා තියෙනවා. නමුත් ගෙවන්න වෙන්නේ 45ට ඩොලර් අරගෙන. ඒකට අනිවාර්යයෙන්ම ඔන්න ඔබට crisis එකක් ඇති වෙනවා. මේක තමයි Asian financial crisis එක දැක්කේ. අපි ඊගාම බලමු ගෝලීය මූල්‍ය අර්බුදය ගැන තියෙන වීඩියෝ එකක්.
The crisis of credit. What is the credit crisis? It's a worldwide financial fiasco involving commercial property, subprime mortgages, collateralized debt obligations, frozen credit cards, and default swaps, which affected everyone. How did it happen? So, credit crisis brings people together, homeowners and investors. Homeowners represent their mortgages, and investors represent their money. These mortgages represent houses, and this money represents large institutions like pension funds, insurance companies, sovereign funds, mutual funds, etc. These groups brought together the financial system, a bunch of banks and brokers commonly known as Wall Street. Well, not seem like it. These banks on Wall Street are mostly connected to these houses on Main Street. To understand how, let's start with this. Years ago, investors are sitting on their pile of money, looking for a good investment to turn into more money. Traditionally, they go to the U.S. Federal Reserve, where they buy treasury bills to be the safest investment. But the wake of the dot-com bust in September 11th, Federal Reserve Chairman Alan Greenspan lowers interest rates to only 1% to keep the economy strong. 1% is a very low return on investment, so investors say no thanks. On the flip side, this means banks on Wall Street can borrow from the Fed for only 1%. Add to that general surpluses from Japan, China, and the Middle East, and there's an abundance of cheap credit. This makes borrowing money easy for banks and causes them to go crazy with leverage. Leverage is borrowing money to amplify the outcome of the deal. Here's how it works. In a normal deal, someone with $10,000 buys a box for $10,000. He then sells it to someone else for $11,000. Or a $1,000 profit, a good deal. But using leverage, someone with $10,000 would go borrow $990,000 more. Giving him $1 million in hand. Then he goes and buys 100 boxes with his $1 million. And sells them to someone else for $1,100,000. Then he pays back his $990,000 plus $10,000 in interest. And after his initial $10,000, he's left with the $90,000 profit versus the other guy's $1,000. Leverage turns good deals into great deals. This is a major way banks make their money. So Wall Street takes out a ton of credit, takes great deals, grows tremendously rich, and then pays it back. The investors see this and want a piece of the action. And this gives Wall Street an idea. They can connect the investors to the homeowners with mortgages. Here's how it works. A family wants a house, so they say for a down payment and contact a mortgage broker. The mortgage broker connects the family to a lender who gives them a mortgage. The broker makes a nice commission. The family buys a house and becomes homeowners. This is great for them because housing prices have been rising practically forever. Everything works out nicely. One day, the lender gets a call from the investment banker who wants to buy the mortgage. The lender sells it to him for a very nice fee. The investment banker then borrows billions of dollars and buys thousands more mortgages and puts them into a nice little box. This means that every month he gets the payments from the homeowners of all the mortgages in the box. Then he sticks his banker wizards on it to work their financial magic, which is basically cutting it into 3 slices. Say, okay, and risky. They pack the slices back up in the box and call it a collateralized debt obligation, or CDO. A CDO works like 3
cascading trades. As money comes in, the top trade goes first. It spills over in the middle, and whatever is left in the bottom. The money comes from homeowners paying on their mortgages. If some owners don't pay and default on their mortgage, less money comes in and the bottom trade will not get filled. This makes the bottom trade risky and the top trade safer. To compensate for the higher risk, the bottom trade receives a higher rate of return, while the top receives a lower, still nice return. To make the top even safer, banks will insure it for a small fee called a credit default swap. The banks do all of this work so that credit rating agencies will stamp the top slice as a safe AAA rated investment, the highest, safest rating there is. The OK slice is BBB, still pretty good. They don't bother to rate the risky slice. Because of the AAA rating, the investment banker can sell the safe slice to the investors who only want safe investments. He sells the OK slice to other bankers, and the risky slices to hedge funds and other risk takers. The investment banker pays millions. He then repays his loans. Finally, the investors have found a good investment for their money, much better than the 1% treasury funds. They're so pleased they want more CDO slices. So the investment banker calls up the lender, wanting more mortgages. The lender calls up the broker for more homeowners. But the broker can't find anyone. Everyone that qualifies for a mortgage already has one, but they have an idea. When homeowners default on their mortgage, the lender gets the house, and houses are always increasing in value. Since they're covered if the homeowners default, lenders can start adding risk to new mortgages, not requiring down payments, no proof of income, no documents at all. And that's exactly what they did. So instead of lending to responsible homeowners called prime mortgages, they started to get some that were, well, less responsible. These are subprime mortgages. This is the prime. So, just like always, the mortgage broker connects the family with the lender. And the mortgage, making his commission. The family buys a big house. The lender sells the mortgage to the investment banker. Turns it into a CDO. And sells slices to the investors and others. This actually works out nicely for everyone. It makes them all rich. No one was worried because as soon as they sold the mortgage to the next guy, it was his wealth. If the homeowners were to default, they didn't care. They were selling off their risk to the next guy, making millions, like playing hot potato with a time bomb. Not surprisingly, the homeowners default on their mortgage, which at this moment is owned by the banker. This means he forecloses, and one of his monthly payments turns into a house. No big deal. He puts it up for sale. But more and more of his monthly payments turn into houses. Now there are so many houses for sale on the market, creating more supply than there is demand, and housing prices aren't rising anymore. In fact, they plummet. This creates an interesting problem for homeowners still paying their mortgages. As all the houses in their neighborhood go up for sale, the value of their house goes down. And they start to wonder why they're paying back their $300,000 mortgage when the house is now worth only $90,000. They decide that it doesn't make sense to continue paying, even though they can afford to, and they walk away from their house. Default rates sweep the country, and prices plummet. Now the investment banker is basically holding a box full of worthless houses. He calls up his buddy, the investor, to sell his CDO, but the investor is stupid and says, no thanks. He knows that this group of money isn't even a dribble anymore. The banker tries to sell to everyone, but nobody wants to buy his phone. He's freaking out because he borrowed millions, sometimes billions of dollars to buy this phone, and he can't pay it back. Whatever he tries, he can't get rid of it.
but he's not the only one. Investors have already bought thousands of these bonds. The lender calls up trying to sell his mortgage, but the banker won't buy it, and the broker is unaware. The whole financial system is frozen, and things get dark. Everybody starts going bankrupt. But that's not all. The investor calls up the homeowner and tells him that his investments are worthless. And you can begin to see how the crisis flows in a cycle. Welcome to the crisis of credit. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා විවගත මූල්‍ය වෙළඳපොලේ කොහොමද මේ තත්ත්වයන් නැති වුණේ කියලා අපි කතා කරපු එකම තමයි මේ යන විවගත මූල්‍ය වෙළඳපොල කඩාගෙන වැටීම තුළ එය බැංකු අර්බුදයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වීම අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ ගෝලීය මූල්‍ය අර්බුදය මෙහෙම ඇති වෙලා යුරෝපා රාජ්‍ය ණය අර්බුදයකටත් මෙය ගමන් කිරීම සිදු වුණා. එතකොට මූල්‍ය අර්බුදයක් අපි දැන් දන්නවා අර්බුද කීපයක් හරහා රට පුරා ව්‍යාප්ත විය හැකි බව. එතකොට ආසියානු මූල්‍ය අර්බුදයේදී අපි දැක්කා වගේ බැංකු විසින් කෙටි කාලීන විදේශ ණය අරමුදල් මත රැඳී සිටියා. එම කෙටි කාලීන විදේශ ණය අරමුදල් යොදාගෙන මේගොල්ලෝ කරේ දිගු කාලීන දේශීය ණය දීම. එබැවින් මේව කරපු නිසා විදේශ විනිමය අර්බුදයේදී විදේශ ණය ආපසු ගෙවීමට බැංකුවට අරමුදල් නැති වුණා. ඒ හරහා ඇති වූ ද්‍රවශීලතා ගැටලු තුළ බැංකු අර්බුදයක් නිර්මාණය වුණා. ඒක අපි දැක්කා ඔන්න පටන් ගත්තා විදේශ විනිමය අර්බුදයකින් ඒ බැංකු අර්බුදයක් බවට පත් වුණා. ඊළඟට ගෝලීය මූල්‍ය අර්බුදය දිහා බලපුවම ගෝලීය මූල්‍ය අර්බුදයේදී බැංකු ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ අතර දැඩි සම්බන්ධතාවයක් තිබුණා. right? එතකොට ණය ලබා දීම ආයෝජනය හරහා දැඩි සම්බන්ධතාවයක් බැංකු සහ ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ වල අතර තිබීම තුළ ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ කඩාගෙන වැටෙනකොට ඒක බැංකු අර්බුදයක් බවට පත් වුණා. ඊළඟට ව්‍යුහගත ආයෝජන සුරකුම්පත් මිල පහළ යාම සහ ව්‍යුහගත ආයෝජන වෙළඳපොළ කඩා වැටීම තුළ බැංකු වලට අරමුදල් සපයා ගැනීමට නොහැකි වීම පාඩු ඇතිවීම මෙහෙම ද්‍රවශීලතා අර්බුදයක් ඒ වෙලාවේ ඇතිවීමට හේතු වුණු බව අපිට කියන්නට පුළුවන්. මූල්‍ය අර්බුදයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ඒකේ ඊළඟ ප්‍රතිඵලය තමයි ආර්ථික අර්බුදය. ඒතකොට ලෝක මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අපිට ඒ කාලෙදී දක්නට ලැබුණා ලෝක ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඒතකොට ලංකාව වගේ කුඩා රටවල තිබූ යම් යම් වෙළඳ ව්‍යාපාර පවා වසා දැමීමට සිදු වුණා. මොකද ආර්ථික අර්බුදය තුළ එම රටවල් වල ඉල්ලුම අඩු වෙලා අපේ රටවල් වල අපනයන ආදායම බිඳ වැටීම තුළ. එතකොට අපිට පේනවා ඔබ දැනගත යුතු කාරණාව තමයි මූල්‍ය වෙළඳ මේ අර්බුද අපි වෙන වෙනම ඉගෙන ගත්තට මේවා එකිනෙක හා සම්බන්ධයි. එක අර්බුදයක් ඇති වුණාම ඒ අර්බුදේ රට පුරා ලෝක පුරා ව්‍යාප්ත වීමේ අවදානම පවතිනවා. එතකොට මූල්‍ය අර්බුදයක් ඇති වුණාම මොකද වෙන්නේ? ඔබ අර දැන් වීඩියෝ එක දැක්කා ජනතාව කොච්චර කුපිත වෙලා රාජ්‍ය දේපල හානි කරමින් සිදු කරන්නා වූ කටයුතු. මොකද මූල්‍ය අර්බුදය තුල ඇති වෙනවා විශාල ආර්ථික අර්බුදයක් සමාජ අර්බුදයකට ගමන් කරන. එතකොට මේ මූල්‍ය අර්බුදයේ පළවෙනි දේ තමයි ආර්ථිකයේ ව්‍යාපාර කටයුතු සඳහා අරමුදල් හිඟයක් ඇති වෙනවා. එතකොට දැන් බැංකු වලට ආයෝජකයෝ සල්ලි දෙන්නේ නැහැ, තැන්පත් කරුවන් සල්ලි දෙන්නට බය වෙනවා. එතකොට ඉතුරු මේකකවල ඇතිවෙනා වූ පසුබැසීම තුළ අපිට අරමුදල් බැංකු ක්‍රමයට ගලා යීමේ ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ණය නැවත නොගෙවීම තුළ ඔන්න ද්‍රවශීලතා ගැටලු ආරම්භ වීමේ හැකියාවක් තිබෙනවා. එතකොට මෙහෙම ආයෝජකයෝ පසුබැසීම තුළ සහ බැංකු ණය සැපයීමට මැලිවීම තුළ. ඇයි බැංකු ණය සැපයීමට මැලිවන්නේ? අර්බුදයක් තියෙන වෙලාවක ණය දුන්නොත් ඩිෆෝල්ට් වීමේ ප්‍රවණතාවය වැඩි. ඒකට ඕන් බලනවා මේ ණය දෙනවට වඩා හොඳයි ආයෝජනය කරන එක කියලා. ඒකට අපි දැක්කනේ ගිය අවුරුද්දේ බැංකු ක්‍රියා කර තිබූ ආකාරය. ඒකට ණය දෙනවට වඩා ඕන් බැලුවා ආයෝජනය කිරීම ඊට වඩා හොඳයි. කියලා ඔවුන් ණය දීමට මැලිවීමක් දක්වන්න ලැබෙනවා. ඒතර පසුගිය කාලේ අපි දැක්කා මේ කොරෝනා වසංගතයත් සමග ලංකාව තුළ ඇති වුණා යම් ප්‍රශ්නයක්. මොකද ලංකාවේ ව්‍යාපාරික ආයතනයක යම් කිසි කාලයකට වසා දැමුවා. මේ තුළ ඒ ඔවුන්ට මුදල් ලබා ගැනීමේ ගැටලුවක් ඇති වුණා. ඒතකොට තමයි අපි දැක්කේ මහ බැංකුව මැදිහත් වෙලා ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු කරලා, එහෙම නැත්නම් පොලි අනුපාත අඩු කරලා
බැංකුවල ද්‍රවශීලතාවය වැඩි කරලා බැංකුවලට කියනවා ණය ලබා දෙන්න ආර්ථිකයට. මොකද ආර්ථිකයේ අරමුදල් හිඟයක් ඇති වුණොත් ඒ අරමුදල් හිඟය තුල ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකියාවක් ඇති වෙනවා. ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද ඔවුන්ට එහෙම නොහැකියාවක් ඇති වුණොත් ඒ හරහා ඇති වෙනවා විරකියාව. ඒකෝද අපි දක්නට ලැබුණා පසුගිය කාලේ අපිට ආර්ථික අර්බුදයක් ඇතිලා නම් නමුත් අපිට ඒවයි ලක්ෂණ පෙවුණා. ඒතකොට මේ ඇතිවෙන්නා වූ අර්බුදයත් එක්කම රැකියාවල් හුඟක් දෙනෙකුට නැතිවීම දක්නට ලැබුණා. ඉතින් මේ ආනාදී වශයෙන් මේ ඇතිවෙන්නා වූ යම් යම් අර්බුද පැතිර යාම සිදු වෙනවා. ඒතකොට ඒක නවත්වන්න නම් අපි ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒතකොට අපි පසුගිය කාලේ දැක්ක මූල්‍ය අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා කොහොමද ක්‍රියාමාර්ග ගත්තේ කියලා. ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු කරලා බැංකු වලට මුදල් ලබා දීලා ඒ මුදල් ආර්ථිකයෙන් නිදහස් කරන්නට වැඩ කටයුතු සලස්වලා ඒ හරහා ද්‍රවශීලතාවය වැඩි කිරීමට කටයුතු කරා. ඒතකොට ද්‍රවශීලතාවය වැඩි කිරීම මූල්‍ය අර්බුදයක් වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක්. ද්‍රවශීලතාවය නැති වුණොත් නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහා අරමුදල් හිඟයක් ඇති වුණොත් එතන තවදුරටත් මේ මූල්‍ය අර්බුදය වර්ධනය වීම සිදු වෙනවා. ඒතකොට මූල්‍ය ආයෝජකයන්ට මූල්‍ය අර්බුදයකදී පාඩු සිදු වෙනවා. ඒතර මූල්‍ය ආයතන කඩාගෙන වැටෙද්දී බැංකු කඩාගෙන වැටෙද්දී ඒ වගේම කොටස් වෙළඳපොළ වැනි වෙළඳපොළවල් කඩාගෙන වැටෙද්දී තමන් ආයෝජනය කරපු මුදල් තමන්ට නොලැබී යාම ඒවා සඳහා ප්‍රතිලාභ නොලැබී යාම වැනි දේවල් සිදු වෙනවා. ඒකට තැන්පතු අහිමි වීම සුරැකුම් මිල පහළ යාම තුළ ප්‍රාග්ධන අලාභ වැනි පාඩු ආයෝජකයන්ට විඳින්න සිද්ධ වෙනවා. ඒතර ඊළඟ දේ තමයි මූල්‍ය අර්බුදයක් ඇති වෙනකොට ව්‍යාපාර බිඳ වැටීම සිදු වෙනවා. ඒතර අපි දැක්ක යම් යම් ව්‍යාපාර වලට ඉදිරියට යාමට හැකියාවක් ඇති වුණේ නැහැ මේ පසුගිය කාලයේ ඇතිවෙච්ච වසංගතයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය උඩ. මොකද ඒ බොහෝ දුරට පාලනය කරන්න පුළුවන් වුණේ මේ ද්‍රවශීලතාවය වැඩි කිරීම තුළ. ඒතර මේ මූල්‍ය අර්බුදයක් ඇති වෙනකොට ආර්ථික වර්ධනය අඩු වෙනවා. ආර්ථික වර්ධනය අඩු වෙලා ඒක පුද්ගල ආදායම අඩු වෙලා සේවා වියුක්තිය ඉහළ යනවා. ඒතර මේ ව්‍යාපාර බිඳ වැටෙනවා ආර්ථික වර්ධනය අඩු වෙනවා ඒක පුද්ගල ආදායම අඩු වෙලා සේවා වියුක්තිය ඉහළ යනවා. මේ සේවා වියුක්තිය ඉහළ යනකොට මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතු වෙනවා. සල්ලි නැතු වෙනකොට ඔන්න මිනිස්සු අසහනයටපත් වෙනවා ජීවන තත්ත්වයේ බිඳ වැටෙනවා. ඊළඟට මේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති වුණාම මේක හරියට මේ විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරනවා. මේම සල්ලි නැති වුණාම පාරිභෝගික ඉල්ලුම නැති වෙනවා. ඒතකොට දැන් අපිට මම දැන් ළඟදී පුද්ගලෙක් එක්ක කතා කරා. ඔහු කියනවා මේ භාණ්ඩ නැහැ විකුණන්න හැබැයි ඉල්ලුවත් නැහැ. හේතුව මොකද්ද? මිනිස්සු දැන් රැකියාවල තිබෙනා වූ ප්‍රශ්නේ අවදානම් මේ තුල වියදම් කිරීම දෙයක් අඩු කරනවා. රයිට්? ඒතර ඇතැම් අයට රස්සාවල් නැති වුණාම වුන්ට ආදායමක් නැහැ වියදම් කරන්න. ඔන්න පාරිභෝගික ඉල්ලුව පහළ වැටෙනවා. මේ තුල ඇතිවෙනවා ව්‍යාපාර අර්බුද. ජීවන තත්ත්වයේ පහළ යාම වෙන දේවල් සිද්ධ වෙනවා. ඒතකොට වෙන්දට කාපු බීපු දේවල් වෙන්දට කරපු දේවල් වෙන්දට වියදම් කරපු තමන් ලබාගත් ඇඳුම් පැළඳුම් විනෝදාස්වාදය මේ වගේ දේවල් ඔවුන් දැන් නැති වෙනවා. මොකද ඉල්ලුව පහළ වැටලා අතේ මුදල් නැහැ. මේ තුල මේ ව්‍යාපාර වලට අර්බුදයක් වෙනවා. මොකද ව්‍යාපාර වලට ඉල්ලුම නැති වුණා කියන්නේ ඔවුන්ගේ වෙළඳාම පහත වැටෙනවා. පහත වැටෙනවා කියන්නේ ඔවුන්ගේ ආදායම් පහත වැටෙනවා. මේක පහත වැටෙනවත් එක්කම අනිත් පැත්තෙන් ඒ එක් කාලයක් ඒවාට ඉල්ලුම් කරපු පුද්ගලයන්ට ඉල්ලුම් කරගන්න බැරි වීම තුල ඒ ඔවුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවා. ඊළඟට එක තමයි ආදායම් බිඳ වැටුනම මිනිස්සු ඊළඟට කරන්නේ ණය පැහැර හැරීම. දැන් බැංකු වලට මේ අර්බුදයෙන් ගැටලුවක් නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් බැංකු වල හුඟක් දෙනාගේ සැලරි කට්ස් ගියේ නැහැ. ඒ ඔක්කොම හරි. නමුත් මේ අර්බුදය කියන්නේ සාමාන්‍යයෙන් ආර්ථිකයේ ඇති වෙන අර්බුදය කන්ටිනියු වුණොත් ඊළඟට ඒක ඉෆෙක්ට් එක එන්නේ බැංකු වලට. හේතුව දැන් මිනිස්සුන්ට මුදල් හොයාගන්න බැරි වුණොත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න තමන්ගේ ආදායම නැවත යථාතත්වයට පත් කරන්න කොහොමද ණය ගෙවන්නේ? ණය ගෙවා ගන්න බැහැ. ණය ගෙවා ගන්න බැරි වුණොත් ණය පැහැර හැරීම ඇති වෙනවා. ඒ තුල බැංකු වලට ඔන්න ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. ඒතකොට සුරැකුම් ලෙස තිබූ ඉඩම් දීපල නැති වී යාම සිදු වෙනවා. බැංකු වලට උනත් මේ දීපල අපේට තිබිලා දීපල තිබුණත් ඒ දීපල වලින් වැඩක් නැහැ මුදල් නැති වෙනකොට. මොකද දැන් අපි දැක්ක අර ගෝලිය මොන අපිට ඔබ දුටුවා ඔවුන් කියනවා රයිට් බැංකු වලට මුදල් නැහැ ගෙවල් තියෙනවා. ඉතින් දැන් මේ ගෙවල් විකුණ ගන්න බෑ. ගෙවල් ගන්න කෙනෙක් නැහැ. මේ තුන මොකද වෙන්නේ? ඒ සුරැකුම් වල තියෙන අගය පහත වැටීමක් සිදු වෙනවා. මොකද දැන් ඔබ ගෙයක් මිලියන 5කට වැලියු කරලා තියෙනවා නම් මෙවැනි අර්බුදයකදී ඒක මිලියන 3ට 2ට වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් සුරැකුම් තිබ්බට විකුණ ගන්න බෑ. විකුණුවොත් පාඩු සිදු වෙනවා.
මේ සියල්ලටම හේතුවක් හරහා ඇතිවෙන දරුණුම තත්ත්වය තමයි සමාජය තුළ ඇතිවෙන අසහනකාරී තත්ත්වය. ඒතකොට ඔබ දුටුවා ඉන්දුනීසියාවේ මිනිස්සු කොහොමද කලබල කරේ කියලා නේ. ඒතකොට සමාජය තුළ අසහනකාරී තත්ත්වයක් ඇති වුණාම රැකියා අහිවීම, ආදායම් බිඳ වැටීම, කැරලි කෝලාහල, උද්ඝෝෂණ මේවා තමයි ඊළඟට ඇති වෙන්නේ. මොකද දැන් සමාජයේ මිනිස්සුන්ට සල්ලි නැහැ, කරගන්න දෙයක් නැහැ. ඔවුන් අන්තිමට ඒ තරහ පිට කරමින් මේ තමන්ගේ ඇති වුණු තත්ත්වය බේරගන්න උද්ඝෝෂණය සිදු වෙනවා. මේ හරහා ඇති වෙන දෙයක් තමයි බදු ආදායම අඩු වීම. මොකද ව්‍යාපාර කඩන් වැටෙනවා කියන්නේ ව්‍යාපාර ලාභ ලැබුවොත් බදු ගෙවන්නේ. ව්‍යාපාර කඩන් වැටෙනවා නම් කොහොමද බදු ගෙවන්නේ? ඊළඟට දැන් රස්සාවල් තියන අයනේ පේයි ටැක්ස් ගෙවන්නේ. ඒ රස්සාවල් නැති වුණොත් පේයි ටැක්ස් කොහෙන් ගෙවන්නේ? මේ තුල මොකද වෙන්නේ? බදු ආදායමත් අඩු වෙනවා. රාජ්‍ය ණය ඉහළ යනවා මේ තත්ත්වය සමනය කරන්නට. මේවායේ ප්‍රතිඵලයක් ලෙස පවතින රජයට විරුද්ධව කැරලි ඇති වෙලා දේශපාලන අස්ථාවරභාවය ඇති වෙනවා. ඒ තමයි ඔබ දුටුවේ අර වීඩියෝ එකේ ඉන්දුනීසියාවේ සුහර්තෝ අගමැතිට අයින් වෙනට සිදු වුණා ඒ වෙලාවේ ඒ සිදු වූ අර්බුදයත් එක්ක. ඉතින් මේ අනුව ඔබට පේනවා මේ මූල්‍ය අර්බුදයක් කියලා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි, ඉතා විශාල ව්‍යසනයක්. මෙය වළක්වා ගැනීම, මූල්‍ය පද්ධතිය ස්ථාවරව තබා ගැනීම අතිශයින් වැදගත් වෙනවා රටක පැවැත්ම සඳහා සහ ආර්ථිකයේ ස්ථාවරත්වය වෙනුවෙන්. මූල්‍ය පද්ධතියට කොයි වෙලාවක හරි බිඳ වැටීමක් ඇති වුණොත් ඒ අනිවාර්යයෙන්ම හරියට අපේ කොන්ද කැඩුනා වගේ වැඩක් සිද්ධ වෙන්නේ, ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනවා. එහෙනම් කොහොමද මේ මූල්‍ය අර්බුද වළක්වන්නේ? මොනවාද ගන්න පුළුවන් අපි දන්න ක්‍රියාමාර්ග? පළවෙනි එක තමයි බැංකු මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් ඉතාමත් හොඳින් රාජ්‍ය අධීක්ෂණය යටතේ තබා ගන්නට ඕනේ. මොකද මේ බැංකු මූල්‍ය ආයතන ගැන මහජන විශ්වාසය බිඳ වැටුනොත් එයින් ඇතිවෙන බලපෑම අතිශය විශාලයි. ඒක කොහොමද මේ මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය ආයතන බැංකුව ආරක්ෂා කරන්නේ? බලපත්‍ර ලබා දීම, අනාය ගැනීමකින් සිදු කිරීම, අවදානම් කළමනාකරණය සඳහා විචක්ෂණ අවස්ථා පැනවීම, කාලීන පරීක්ෂණ, පූර්වානතුරු සංඥා හඳුනා ගැනීම, අධීක්ෂණ ආයතන පිහිටුවීම, අධීක්ෂණ ආයතන මගින් මේවා ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම වැනි දේවල් අපි සිදු කරන්නට ඕන නිරන්තරයෙන්. එහෙම කරොත් තමයි මේ මූල්‍ය ආයතන බැංකු සහ මූල්‍ය වෙළඳපොළවල් වල ස්ථාවරත්වය දිගින් දිගට පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. එහෙම අපි මේ නිසිලෙස කළමනාකරණය කරන්න නැතුව මූල්‍ය ඕන කෙනෙකුට මූල්‍ය ආයතන දාන්න, ඕන කෙනෙකුට මේ බැංකු දාන්න දුන්නොත් එහෙම ඒතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද එක ආයතනයක් වෙළඳපොළක් කඩාගෙන වැටෙනවා, මේක ඉදිරියට ගමන් කරනවා. ඊළඟට මූල්‍ය ස්ථායීතා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න ඕන රට තුල. මූල්‍ය ස්ථායීතා සභාවක් මගින් මූල්‍ය ක්‍රමයට ඇතිවෙන ගැටලු අවදානම් හඳුනා ගැනීම, වාර්තා කිරීම, දැනුවත් කිරීම, මහ ජනතාවට තම ආරක්ෂාකාරී තම ගනුදෙනු කිරීමට සහාය වීම වැනි දේවල් සිදු කරන්නට ඕනේ. එහෙම කරොත් තමයි මේ මූල්‍ය අර්බුදවලදී ඇතිවීම නවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පද්ධති අවදානම අධීක්ෂණය. අපි කතා කරා සාර්ව විචක්ෂණය යටතේ මූල්‍ය ක්‍රමයට ඇති වෙන්න පුළුවන් පද්ධති අවදානම. ඒ කියන්නේ සමස්ත මූල්‍ය පද්ධතියට ඇති වෙන්න පුළුවන් අවදානම් හඳුනාගෙන ඒවා අඩු කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එක ආයතනයකට දෙයකට ඇති වෙන අවදානම් විතරක් නෙමෙයි මේ පද්ධතියටම වෙන්න පුළුවන් ඒවා. ඊළඟට මේ මූල්‍ය අර්බුදයකදී කරන ප්‍රධානම දෙයක් තමයි ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකදී ඔබ මුදල් සැපයුම වැඩි කරනවා. මුදල් සැපයුම වැඩි කරන කොහොමද වැඩි කරන්නේ? ණය පොලි අනුපාත අඩු කිරීම තුළ. ඉතින් අපිට පසුගිය කාලේ දක්නට ලැබුණා පොලි අනුපාත ශීඝ්‍රයෙන් අඩු වුණා. ඉතා අඩු ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් දැන් බැංකු වලට කියලා බැලුවොත් මේ ෆික්ස් ඩිපොසිට් එක 5% විතර යනවා. ඉතාමත් අඩු තත්යකට පත් වෙලා දිනවා. කොහොමද මේක කරන්නේ? ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරලා මේ තත්ත්වය ඇති කරනවා. ඊළඟට පොලි අනුපාත අඩු වුණාම වෙන දේ තමයි මිනිස්සු අඩු පොලියට ණය අරගෙන මුදල් සපයාගෙන ව්‍යාපාර කටයුතු කිරීම, ව්‍යාපාර කටයුතු දියුණු කිරීම කරලා ඔන්න ඉදිරියට යනවා. එහෙම ගවශීලතාවය නැති වුණොත් ඔන්න ආර්ථිකය හිර වෙනවා. දැන් මේ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය තුළ නැවත අර මුදල් අඩු පොලියට ආර්ථිකයට සැකවීමට කටයුතු කරන්නට පුළුවන් වෙනවා. ඉතින් මේක මූල්‍ය අර්බුදයකදී කළ යුතු දෙයක්. දැන් ඔබට මෙවර ප්‍රශ්නේ අහන්න පුළුවන්. මොකද මේ පාර මේක කරා.
ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකට අපි ගියා. ඒතකොට මූල්‍ය අර්බුදයක් ඇති වෙන්න යනවා නම් ඒක ඊට පෙර එවැනි ක්‍රියාමාර්ග අරගෙන මේ අර්බුදයක් ඇතිව නවත්වා ගන්නට ඕනේ. ඒක තමයි මේ කටයුතු කරේ. එතකොට ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරා ඊළඟට සංචිත අනුපාතය අඩු කරා. සංචිත අනුපාතය අඩු කරා මොකද වෙන්නේ? බැංකු වලට මහ බැංකුවේ තැබිය යුතු මුදල් ප්‍රමාණය නැවත ණය දීම සඳහා යොදා ගැනීමට හැකියාව ලැබුණා. එතකොට ඔන්න බැංකු ක්‍රමයට මුදල් එනවා. බැංකු ක්‍රමය මෙතෙක් කල මහ බැංකුවේ තැන්පත් කර තිබ්බ සංචිත වලින් බැංකු ක්‍රමයට මුදල් ආව. බැංකු ක්‍රමයේ ද්‍රවශීලතාවය වැඩි වෙනවා. ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරනවා. ඒ හරහා ඔන්න ද්‍රවශීලතාවය ආර්ථිකයට සැපයීමට අවස්ථාව ලබා දෙනවා. ඊළඟට කරන්න ඕන දේ තමයි නැවත පුනරුත්ථාපනය කර නොහැකි බැංකු මූල්‍ය ආයතන ඈවර කිරීම හෝ වෙනත් ශක්තිමත් මූල්‍ය ආයතන වලට කළමනාකාරීත්වය සඳහා පවරා දීම. මේ පිළිබඳ උදාහරණ අපි ගිය සතියේ කතා කරා. මොකද මේක කරේ නැත්නම් වෙන්නේ ඔවුන් දිගින් දිගටම ව්‍යාපාර කටයුතු කරගැනීමෙන් තව විශාල අර්බුදයක් නිර්මාණය කරනවා. ඊළඟට මේ මූල්‍ය අර්බුදයකදී මූල්‍ය අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට තවත් තිබිය යුතු ප්‍රධානතම දෙයක් තමයි අවසාන ණය දෙන්නාගේ පහසුකම. මොකද බැංකු වලට ද්‍රවශීලතා ගැටලු ඇති වෙලා වෙළඳපොලෙන් ණය ලබා ගැනීමට නොහැකි වුණාම මහා බැංකුව ඉදිරිපත් වෙලා ඔවුන්ට ණය ලබා දීලා ඔවුන්ගේ ද්‍රවශීලතා ගැටලුව විසඳන්න ක්‍රියා කරේ නැත්නම් ද්‍රවශීලතා ගැටලුව හරහා මහජන විශ්වාසය බිඳ වැටලා බැංකු බිඳ වැටීම සහ ඒ තුල අපි දැක්ක දැන් ආයතනයක් හෝ යම්කිසි ආයතන කීපයක් බිඳ වැටුනම ඒ තුල පැතිර යන බිඳ වැටීමක් ඇති වෙන්නට පුළුවන්. වෙනත් ශේෂ්ත්‍ර වලටත් යන්නට පුළුවන්. එතකොට මේ බැංකු ද්‍රවශීලතා ගැටලු වලට ලක් වුණාම මුදල් මණ්ඩලයේ අනුමත සුරැකුම් අපේට තියාගෙන කෙටි කාලීන පදනමකින් ණය ලබා දීම මේ අවසාන ණය දෙන්නා ලෙස මහා බැංකුව විසින් සිදු කරනවා. එතකොට මේ තුල බැංකු පිළිබඳ විශ්වාසය රැකගෙන බැංකු වලට මේ මහජන විශ්වාසය බිඳවට්ටා ගන්නේ නැතුව ඉදිරියට යන්න වැදගත් වෙනවා. මේ විශේෂයෙන්ම කුඩා බැංකු වලට අතිශය විශාල ආරක්ෂාවක් සපයනවා. ඊළඟට තවදුරටත් ද්‍රවශීලතා ගැටලුව උග්‍ර වූ අවස්ථාවක බැංකු වලට ද්‍රවශීලතා ගැටලු වලින් විසඳීම සඳහා පහසුකම් ලබා දීමක් සිදු කරනවා. මෙය බේලින් අවුට් එහෙවත් බැංකු බේරා ගැනීමේ පැකේජ් ලෙසත් අපිට දක්නට ලැබෙනවා. දැන් මේ සියල්ල කරාට පස්සේ ඊළඟට තියෙන තවත් ක්‍රියාමාර්ගයක් තමයි මූල්‍ය අර්බුද වළක්වන්න තැන්පතු රක්ෂණය. ඒතකොට තැන්පතු රක්ෂණය ගැන අපි කලින් කතා කරා. ඒතකොට මේ තැන්පතු රක්ෂණය තිබුණම ඒ හරහා කුඩා තැන්පත්කරුවන්ට යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා තමන්ගේ මුදල් නැති වෙන්නේ නැහැ කියලා. ඒ තුල ඔවුන් පැනික් වෙලා එවන චකිතයටපත් වෙලා බැංකුවේද දිවේම අඩු වෙනවා. ඒ හරහා මූල්‍ය අර්බුදයක් ඇතිවීමට තිබෙනා වූ අවස්ථා අඩු කරන්නට පුළුවන්. එතකොට මේ තැන්පතු රක්ෂණයේ තිබෙනා වූ වාසි මොනවාද කියලා අහුවොත් අපි දන්නවා මේ තැන්පතු රක්ෂණය මගින් කුඩා තැන්පත්කරුවන් ඉතුරුම් කිරීමට දිරි ගන්නවා. දැන් නැත්තම් මිනිස්සු ඉස්සර පොඩක් යම් යම් අවස්ථාවලදී කියනවා අපි නම් බයයි අපේ හම්බ කරගත්ත සල්ලි ගිහිල්ලා ඔයාලට දාන්න මේ කම්පැනි කඩාගෙන වැටුනොත් අපේ සල්ලි නැති වෙනවා. ඒ නිසා අපි මේක පෙට්ටකම කරලා දාලා අරන් තියෙනවා. මොකද මේ විශ්වාසය නැහැ. නමුත් දැන් තැන්පතු රක්ෂණයේ තියෙනකොට රජය කියනවා මහා බැංකුව රජය විසින් ඔවුන්ට දීලා තියෙනවා යම්කිසි ඇෂුරන්ස් එක. උන්ට කියනවා රයිට් ඔබ බය නැතුව මේ මූල්‍ය ආයතන වල ගිහලා ඔබගේ තැන්පතු දාන්න. තැන්පතු දාලා ඒ යම්කිසි ගැටලුවක් ඇති වෙලා ඒක කඩාගෙන වැටුනොත් අපිට පුළුවන් ඔබට
right ගැටලුකාරී තත්ත්වයක් ඇතිලා තියෙනවා. නමුත් දැන් හරි මම හිතන්නේ ඔබට නැවත පේනවා ඇති කියලා. right කුඩා තැන්පත්කරුවන්ට මේ කියනවා ඔබ බය නැතුව කියලා දාන්න ගැටලුවක් ඇති වුණොත් අපි ලක්ෂ 6 දක්වා ගෙවනවා මේ තැන්පතු රක්ෂණයක් දෙනකොට මේ තුල ඔන්න ඕන් දිරිමත් වෙනවා. ඉතින් මේක මුලින්ම ගෙනාව බැංකු වලට ඉන්පසුව ඕන් මූල්‍ය ආයතන ලියාපදිංචි මූල්‍ය ආයතන ෆයිනෑන්ස් කම්පැනිස් වලටත් එය ගෙනාවා. මේ හරහා මිනිස්සුන්ට මේ මූල්‍ය ආයතන වල වෙත එන්න තියෙන බිය අයින් කිරීම අඩු කිරීම සිදු කරා. එතකොට මෙමගින් කුඩා තැන්පත් හිමියන් ආරක්ෂා කරනවා. මේ කුඩා තැන්පත් හිමියෝ කියලා කියන්නේ ආර්ථිකයේ ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. ඉතින් මොවුන්ට මේ මූල්‍ය ක්‍රමයට ඇවිල්ලා මුදල් නැති වුණොත් ඒ හරහා ලොකු සමාජීය පිරීමක් බිඳවැටීමක් සමාජයේ ලොකු අසහනයක් ඇති වෙනවා. අපි දැක්ක යම් යම් මූල්‍ය ආයතන බිඳවැටෙනවා මේ කුඩා තැන්පත්කරුවෝ වසබනවා. ඔවුන් ජීවිත හානි කර ගන්නවා. මොකද ඔවුන්ට ජීවත් වෙන්න බෑ. ඊට අඩු මුදල් ප්‍රමාණයක් තමයි තියෙන්නේ අතේ. ඒ ඔවුන්ගේ සමහරක ලයිෆ් ටයිම් සේවිංස්. මේ නිසා මේ ක්‍රමය තුල කුඩා තැන්පත්කරුවන් ආරක්ෂා කරලා ඒ තුලින් ඇතිවිය හැකි සමාජීය බලපෑම මූල්‍ය ක්‍රමයට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සිදු කරා. ඊළඟට තවත් දෙයක් තමයි අඩු මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන කුඩා තැන්පත්කරුවෝ මේ මූල්‍ය ආයතනවල තියෙනා වූ ශක්්‍යතාවය නැත්නම් ස්ථාවරභාවය ගැන අධ්‍යයනය කරන්න දන්නේ නැහැ. ඒතකොට මේගොල්ලන්ට කියවන්න බෑ මේ මූල්‍ය ආයතනවල රිපෝට්ස් මේවයි තත්වය මේකේ තියෙන මේ ස්ථාවරභාවය ඒවා මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මූල්‍ය සාක්ෂරතාවය නැහැ. ඒතකොට මේගොල්ලන්ට මේ හොඳ ෆයිනෑන්ස් කම්පැනි හොඳ බැංකුවක් හොඳ මූල්‍ය ආයතනයක් සොයා ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඒ සඳහා දැනුම නැහැ. එහෙම අය මොකද කරන්නේ මේ ගිහිල්ලා මේ තමන්ගේ නොදැනුවත්කම නිසා පොලි අනුපාතය විතරක් බලලා මෙවැනි වංචා සහගත එහෙම නැත්නම් කඩා වැටෙන මූල්‍ය ආයතන වලට අහු වුණොත් ඒ තුල ඔවුන්ට මූල්‍ය ක්‍රමය පිළිබඳ තියෙන සමස්ත මූල්‍ය ක්‍රමය ගැන විශ්වාසය බිඳ වැටෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි සිදු වෙනවා. ඒතර මේ අඩු මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන කුඩා තැන්පත්කරුවෝ ආරක්ෂා කරන්න මේ තැන්පතු රක්ෂණය ක්‍රියා කරනවා. ඊළඟ තමයි තැන්පතු රක්ෂණයක් තිබුණම මිනිස්සු බය වෙලා සල්ලි ඉල්ලන්න දුවන් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ට රක්ෂණය මගින් ලක්ෂ 6ක් දක්වා ගෙවීම පෙන්වා දෙන නිසා. ඒකට බැංකු චකිත ඇතිවීමේ අවස්ථාව අඩුයි. මොකද දුවගෙන ආවම කියන්න පුළුවන් දුවගෙන එන්න දෙයක් නැහැ. බැංකුව වැටුනොත් ඔබට ලක්ෂ 6ක් දක්වා හම්බ වෙනවා. ඒ නිසා දුවන් එන්න එපා. කියලා එතකොට මේ කුඩා තැන්පත්කරුවෝ විශාල ප්‍රමාණයක් බැංකුව වෙත දිවන එක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට මූල්‍ය ක්‍රමය පිළිබඳව මූල්‍ය ආයතන පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීමට මේ තැන්පතු රක්ෂණය ක්‍රියා කරනවා. ඒතකොට බැංකු මූල්‍ය ආයතන ගැන විශ්වාසය වැඩි කරලා මහජන විශ්වාසය රැකලා මූල්‍ය අර්බුදයක් ඇති වෙන්න මිනිස්සු පැනික් වෙන එක එහෙම නැත්නම් චකිත ඇතිවීම මේ තැන්පතු රක්ෂණය මගින් විශාල වශයෙන් වළක්වනවා. නමුත් මේකෙදි සදාචාර උවදුරක් තියෙනවා. ඇතැම් පුද්ගලයෝ වැරදියට තේරුම් අරගෙන අවදානම්කාරී ආයෝජන වලට මේ තමන්ගේ මුදල් යොදවලා ඒයින් ඉහළ පොලියක් ලබා ගැනීමට ඔවුන් ක්‍රියා කරන්නට පුළුවන්. ඒක අපි කියන සදාචාර උවදුර කියලා. ඒතර ඔවුන් වැටෙනවා කියන හොඳින්ම දැන අවදානම්කාරී ආයෝජනට යනවා. මොකද අධික පොලියක් ලැබෙන නිසා ඉන්පසු තැන්පතු රක්ෂණයෙන් හම්බ වෙනවායි කියලා ඒකෙන් ඔවුන්ට කම්පන්සේෂන් එක හම්බ වෙනවා. ඒතර මේ තැන්පතු රක්ෂණයේදී කඩා වැටෙන මූල්‍ය ආයතන වලට ගෙවන්නේ හොඳ මූල්‍ය ආයතන වලිනුත් ලබාගත් සබ්ස්ක්‍රිප්ෂන් පාවිච්චි කරලා. ඒකට හොඳ මූල්‍ය ආයතන අමාරුවෙන් හොඳින් රැක බලාගෙන ගෙනියනවා. නමුත් මෙන්න අවදානම්කාරී ආයතනයක් කඩාගෙන වැටිලා ඒකට ගිහිල්ලා සල්ලි දාපු පුද්ගලයන්ට දැන් ඒ සබ්ස්ක්‍රිප්ෂන් වලින් අපිට ගෙවන්න වෙනවා. මේ තුළ සදාචාරාත්මක උවදුරක් ඇති වෙනවා. මේ නවත්වා ගැනීමට නම් මේ ආයෝජකයෝ එවැනි අවදානම්කාරී ආයෝජන වලට පෙළඹෙන්නේ නැතිව නිසි ලෙස කටයුතු කළ යුතුයි. ඉතින් මේක නවත්තන්න බෑ. මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා ඕනෑම ස්කීම් එකකදී. නමුත් මේන් ඇති වෙන එම සදාචාර උවදුරට වඩා මේන් ඇති වෙන්නා වූ සේවය අතිශය විශාලයි. දැන් මේ අපි කතා කරන්නේ බැංකු අර්බුදය මේ වැළැක්වීමට ඒවට තියෙන දේවල්. ඒතර බැංකු අර්බුදයක් ඇති වුණාම මොකද කරන්නේ? බැංකු තැන්පතු ණයකර ආයෝජන අනුමත කර ඇති ණය පිළිබඳව රාජ්‍ය පොදු සහතිකයක් අපසහතිකයක් ලබා දීමත් සිදු කරන්නට පුළුවන්. මෙහෙම වුණාම ඔන්න බැංකුව ගැන විශ්වාසය වැඩි වෙනවා. බැංකු චකිත අඩුවීමක්
සිදු වෙනවා. ඒකට අපි දැක්කා අර සෙලාන් බැංකුව අර්බුදේ ලක් වෙච්ච වෙලාවේ මහා බැංකුව ඉදිරිපත් වෙලා උන් කිව්වා බය වෙන්න එපා අපි මෙයා කළමනාකරණය කරලා දෙනවා. ඔබ චකිතයටපත් වෙන්න එපා කියලා ජනතාවට ප්‍රකාශ කරා. ඒ තුල ජනතාව තුළ නැවත විශ්වාසය ගොඩනැගිලා ඒව චකිතය ඇතිවීම වළක්වා ගැනීමට හැකියාවක් ලැබුණා. ඊට බැංකු පාලනයේ රජයේ මැදිහත් වීම දැන් මේ බැංකු වල ද්‍රවශීලතා ගැටලු ඇති වෙලා ප්‍රශ්න ඇති වෙනකොට රජයට පුළුවන් ද්‍රවශීලතාවයේ සැපයීමට ණයකර හෝ කොටස් ලෙස ආයෝජනය කරන්න බැංකුවට. රයිට්. එතකොට මේක අපි දක්නට ලැබුණා ලෝක මූල්‍ය අර්බුදයේදී සිදු කරනවා. මොකද එහෙම නොකළොත් මේ බැංකු වැටෙනවා කියන්නේ රජයට අල්ටිමේට්ලි කොහොමත් ප්‍රශ්නේ එනවා. රජයට මේකෙන් බේරෙන්න බෑ. දැන් අපි පෞද්ගලික කාලෙත් දැක්කනේ මූල්‍ය ආයතන කීපයක් කඩාගෙන යනකොට රජයට තමයි අවසානයේදී බ්ලේම් එක යන්නේ. නිසා රජයට මේකෙන් අයින් වෙලා ඉන්න බෑ. රජයට මැදිහත් වෙලා මේ මූල්‍ය අර්බුදය ඇතිවීම වළක්වා ගන්න සිද්ධ වෙනවා. මොකද මූල්‍ය අර්බුදයක අවසාන ප්‍රතිඵලය සමාජ අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක්. ඒකට රජයේ කොටස්කරුවෙකු වෙච්ච ගමන් මේ අර්බුදයකට ලක් වෙලා ඉන්නකොට රජයට අග්ගාලා ණයකර කොටස් වල ආයෝජනය කරන රජයේ බැංකුවේ කොටස්කරුවෙක් වෙච්ච ගමන් ඔන්න මහජන විශ්වාසය වැඩි වෙනවා. ඒකට ඊළඟට බැංකුව වල අවදානම්කාරී ලාභ නොලබන වත්කම් තියාගෙන රජයට ණයක් ලබා දෙන්නටත් හැකියාව ලැබෙනවා. දැන් මේක අපිට පේනවා ඇමරිකාවේ 2008 2009 ලබා දුන් troubled asset relief program එක ඒ වගේම security swaps දිහා බලපුවම මේ පිළිබඳව ඔබට පුළුවන් වෙනවම අධ්‍යයනය කරන්න. ඊළඟට බැංකු වල දුර්වල සුරැකුම් වෙනුවට වෙළඳාම් කරන්න පුළුවන් රාජ්‍ය සුරැකුම් ලබා දෙන ස්වැප් කරන්න පුළුවන්. හෝමාරුවක් කරන්න පුළුවන්. බැංකුව රජයේ පාලනයට ගන්න පුළුවන්. නැත්නම් බැංකුව ජනසතු කරන්න පුළුවන්. මේවා තමයි රජයට මැදිහත් විය හැකි තිබෙනා වූ ක්‍රමවේදයන් මේ අර්බුදයක් ඇති වෙගෙන යනකොට. ඊළඟට විදේශ විනිමය අර්බුදයක් ඇතිවීමේදී ඒ විසඳීමට රටට ශනිකව විදේශ මුදල් සැපයීමක් ඇති කරන්නට ඕනේ. ඒතකොට මේ වගේ අවස්ථාවල සාමාන්‍යයෙන් රජයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තමන්ගේ දෑත් දිගු කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සමීපස්ථ ණය ක්‍රමයම සහ වෙනත් විශේෂ ණය ක්‍රම මගින් සහන පොලියට කෙටි කාලීන ණය ලබාගෙන මේ විනිමය අනුපාතය පාලනය කර ගැනීමට උත්සාහ කරනවා. ඒතර අපි පසුගිය කාලේ දැක්කා විනිමය අනුපාතයේ ඇතිවෙනා වූ විචලනය පාලනය කිරීමට රජය විසින් දේශීය ක්‍රියාමාර්ග ගන්නවා. එනම් ඉම්පෝර්ට්ස් දැඩි ලෙස කන්ට්‍රෝල් කිරීම, ආනයන දැඩි ලෙස සීමා කිරීම සහ වැඩි ණය කාලයක් ලබා ගැනීමට පෙළඹවීම වැනි දේවල් අපිට දක්නට ලැබෙනවා. ඊළඟට තවත් කරන්න පුළුවන් දේ තමයි විදේශ රටවල් සමග මුදල් හෝමාරු ගිවිසුම් වලට එළඹෙන එක. එතකොට ඔවුන්ට කියනවා රයිට් අපිට ඩොලර්ස් දෙන්න දැන් අපි තව අවුරුදු 2කින් නැවත ඔබට ඩොලර්ස් දෙන්න. ඒත් අපි ඩොලර්ස් අරගන්නවා ඩොලර්ස් අරගෙන වෙනත් කරන්සි එකක් ඔවුන්ට ලබා දෙනවා. ඊට පස්සේ අවුරුදු පීරියඩ් එක ඉවරනකොට අපි ඒක ආපහු රිවර්ස් කරනවා. මෙවැනි දේවල් අපිට කරන්නට පුළුවන්. ඊළඟට විදේශ විනිමය පාලනයන් පැනවීම හෝ ලිහිල් කිරීම. ඒතකොට ඒක තමයි අපි දක්නට ලැබුණේ ඉම්පෝර්ට්ස් කන්ට්‍රෝල් කරපු එක හරහා. ඊළඟට රාජ්‍ය ණය අර්බුදයක් ඇති වෙනකොට ණය කපා හැරීම, ණය රීෂෙඩියුල් කිරීම, නැත්නම් ප්‍රතිරේඛන ගත කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ ගැන කතා කරද්දී අපිට එන තවත් එකක් තමයි වැසී යාමට ඉඩ දිය නොහැකි තරම් විශාල බැංකු ප්‍රශ්න කියන එක. ඒ කියන්නේ too big to fall කියලා ඉංග්‍රීසියෙන් කියනවා. too big to fall. මේකට හේතුව මොකක්ද? දැන් බැංකු ක්‍රමයක් ගත්තාම මේකේ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් පවතින්නේ. මේකේ අති විශාල ආයතන ප්‍රමාණයකුත් නැහැ. ආයතන එකක් දෙකකුත් නෙමෙයි. යම්කිසි සීමා සහිත ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒකට අපි දන්නවා ලංකාවේ 26ක් විතර දේශීය බැංකු 13යි විදේශීය බැංකු 13යි. ඒකට මේක කතිපයාධිකාරී වෙළඳපොළක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. රයිට්. එතකොට මේ වෙළඳපොළ තුල විශාල වත්කම් ප්‍රමාණයකට උරුමකම් කියනා වූ ඇතැම් බැංකු පවතිනවා. අපි ඒවට කියනවා මොකද පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු. අපි ඒවා හඳුනාගත්ත පසුගිය කාලේනේ අපි දැක්ක මොනවාද කමර්ෂල් බැංකුව, HNB, ලංකා බැංකුව, මහජන බැංකුව අපි දැක්ක මේවා පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු හැටියට අපි වර්ග කිරීම සිදු කරා. ඒතර මේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු විශාල ගනුදෙනුකරුවන් පිරිසක් සහ විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරන ආර්ථිකයේ විවිධ අංශ සමග දැඩි ලෙස සම්බන්ධයක් පවතින ඒ වගේම දේශීය හා විදේශීය ආයතන විශාල ප්‍රමාණයක් සමග බැඳීම් තිබෙනා වූ බැංකු. ඒතර මේ එක බැංකුවක තියෙන බැඳීම් ප්‍රමාණය සංකීර්ණ බව අතිශය විශාලයි. මේ එකක් වැටෙනවා කියන්නේ
සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති වෙනවා. එහෙමනම් මෙවැනි විශාල බැංකුවක් වැටෙන එක රජය අනිවාර්යයෙන්ම නවත්වා ගත යුතුයි ආර්ථික අර්බුදයක් ඇති නොවෙන්නට. එමනම් මේ සමහර කෙනෙක් පොඩි බැංකුවක් වැටුනම එහෙම ලොකු බලපෑමක් නැහැ. නමුත් මේ විශාල බැංකුවක් වැටුනම ආර්ථිකයේ සමස්ත අංශවලටම ඒ වගේම දේශීය සහ විදේශීය වශයෙන් ගැටලු ඇති වෙන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ පද්ධතිමය වශයෙන් වැදගත් විශාල බැංකු කඩාවැටීම වැළැක්වීමට රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි. මොකද ඒවා එකක් හරි කඩාවැටුනොත් එන්නේ බලපෑම අතිශය විශාලයි. right? එම නිසා මේ බැංකුවක් කඩාවැටුනොත් ඇති වෙන විශාල ආර්ථික අර්බුදය සමනය කිරීමට බොහෝ වෙලාවට රජය මැදිහත් වෙනවා. මැදිහත් වෙලා ඔවුන්ට බේල් අවුට් පැකේජස් එහෙම නැත්නම් ගලවා ගැනීමේ පැකේජ් ලබා දීම සිදු කරනවා අපිට ඒ දක්වන්න ලැබෙනවා. right. එතකොට ඔන්න අපි මේ මූල්‍ය අර්බුද සහ ඒට සම්බන්ධ පාඩම් ටික ඉවර කරා. මේ පාඩම ඉවරනකොට අපි දැනගත්තා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය, මහා බැංකුව ඇතුළු ඒවායේ කාර්යභාරය, ඊළඟට මූල්‍ය අර්බුද පිළිබඳව අපි දැනගත්තා. මේ හරහා මම හිතනවා අපි ඔක්කොම මේ පාඩම් ටික අවශ්‍ය දේවල් ඉවර කරලා තියෙන්නේ. right. අපි බලමු මේ මම හිතන්නේ මම ඔබට ප්‍රශ්න වගේක් ලබා දීම සිදු කරා. right. මේ තියෙන්නේ ප්‍රශ්න ටික. මම හිතන්නේ ඔබට මේ ටියුට් එක ඇති කියලා මම හිතනවා. මේකේ මම ඔබට පසුගිය වසරවල් වල එමෙදින් පසුගිය විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න මේ හරහා මම ඔබට පසුගිය වසරවල් වල මෙම අපි කරපු පාඩම හා සම්බන්ධ ලැබූ ප්‍රශ්න සහ ඒවාට ලිවූ ආදර්ශ පිළිතුරු සහ ඒවා වර්ධනය කර ගනිමින් පිළිතුරු ලබා දීමක් සිදු කරලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු අහපු ප්‍රශ්න ටික. එතකොට පළවෙනි එක අහලා තියෙනවා 2019 තුන්වෙනි කියන්නේ මාර්තු. මේක ඔබ කියවන්න ඕනේ මෙහෙම 2019 මාර්තු මාසේ දෙවෙනි ප්‍රශ්නේ උපකොට රෝමන් අංක 2. මොකද කියන්නේ? මූල්‍ය පද්ධති ස්ථායීතාවය තහවුරු කිරීමේලා මූල්‍ය අංශයේ නියාමනකරුගේ කාර්යභාරය. right? ඔන්න මේ ප්‍රශ්නෙට අපි පිළිතුරු ලබා දීලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණු ආර්ථිකය තුළ මුදල් සැපයීම පාලනය කිරීමට යොදා ගන්නා ප්‍රතිපත්තිමය උපකරණ 3. right? ප්‍රධාන අරමුණු 2යි. ප්‍රතිපත්ති උපකරණ අපි කතා කරා. විවට වෙළඳපොළ කටයුතු, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, බැංකු අනුපාතය, ශිෂ්ට ප්‍රයෝග මේවා පොලිසි ටූල්ස්. එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය උපකරණ. right? ඊළඟට අපිට කිව්වා කේවල නියාමන ආකෘතිය සහ බහු නියාමන ආකෘතිය. ඒත් අපි දන්නවා කේවල නියාමන ආකෘතිය කියලා කියන්නේ එක මූල්‍ය නියාමනකරුවයි ඉන්නේ. බහු නියාමන ආකෘතිය කියලා කියන්නේ කිහිප දෙනෙක් මූල්‍ය නියාමකයන් කියන්නේ කිහිප දෙනෙක් ඉන්න. ඉතින් ලංකාව එවැනි බහු නියාමන ආකෘතියක් තියෙන එකක්. ඒතකොට ලංකාවේ තිබ්බ ශ්‍රී ලංකා මහා බැංකුව, ඒ යටතේ ඉන්න ආයතන, සුරකෝම්පත්තා විනිමය කොමිෂන් සභාව, ඊළඟට රක්ෂණ මෙන්න මේක ඔබ වෙනස් කරගත යුතුයි. හරි. රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඊළඟට සෞපකාර සංවර්ධන කොමසාරිස්වරු සහ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු. එතකොට මේ පිළිතුර ඔබට දක්වන්න. දැන් මේ මතක තියාගන්න මේ ඔබට දීලා තියෙන ඔබ විභාගයේදී ලිවිය යුතු පිළිතුර නෙමෙයි. ඒකට අවශ්‍ය සියලුම දේ දීලා විභාගයේදී මේ වලියන්න ඕනේ නැහැ. දැන් ඔබට කියන්න පුළුවන් ප්‍රධාන නියාමකයන් ශ්‍රී ලංකා මහා බැංකුව, සුරකෝම්පත්තා විනිමය කොමිෂන් සභාව, රක්ෂණ නියාමන කොමිෂන් සභාව එහෙම ලියුවම ඇති. නමුත් දැන් මෙතනදී ඔබගේ දැන ගැනීම සහ ඔබගේ මොකද කෙටි රිවිෂන් එකට අපි දීලා දින ඒ යටතේ යන්නේවා. ඒතකොට මේවා ඔබ ලියන්න ඕනේ නැහැ. ඒතකොට මට කියන්නේ මේක කියවද්දි මේකේ මම දීලා තියෙන්නේ ඔබට
මේ විභාගයට ලියන්න ඕන පිළිතුර නෙමෙයි නමුත් expanded එහෙම නැත්නම් දීර්ඝ පිළිතුරක් තමයි දීලා තියෙන්නේ මේන් ඔබට කොටස් අරගෙන විභාගයට කෙටි පිළිතුරක් ලියන්නට පුළුවන් ඊළඟ ප්‍රතිපත්ති මේ පොලි අනුපාත ගැන අපිට පේනවා මේක 2019 2018 2017 මේ දිගින් දිගට අහන ප්‍රශ්නයක් නේ දිගින් දිගට අහන ප්‍රශ්නයක් එහෙනම් ඔබ දැනගන්න ඕනේ මේක important area එකක් කියලා. ඒතකොට ඔබ මේ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ. ඊළඟට තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ගැන අහලා තියෙනවා. මේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ගැන හැම විභාග ප්‍රශ්න පත්‍රයකම වගේ අපිට දක්නට ලැබිලා තියෙනවා ඉතිහාසය තුල විවිධ ප්‍රශ්න. right? ඒතකොට මෙතනදී අහලා තියෙනවා සැකවින් සාකච්ඡා කරන්න කියලා මේක මොකක්ද කියලා. ඒකට ඔබට දීර්ඝ පිළිතුරක් අපි ලබා දීලා තියෙනවා. ඊළඟට මහ බැංකුවේ භූමිකාව කාර්යක්ෂම මූල්‍යකරණය ලබා ගන්න. මේක මේ දෙපාරක් අහලා තියෙනවා 2018 සැප්තැම්බර් අහලා තියෙනවා ඊළඟට නියාමන සහ සුපරීක්ෂණ ශාස්ත්‍ර මේ 2018 සැප්තැම්බර් 6 වෙනි ප්‍රශ්න 1 සහ 6 වෙනි ප්‍රශ්න 2. ඒකට මේ දෙකටම අදාළ පිළිතුරු ඔබට දක්වන්න ලැබෙනවා. ඇතැම් මේවා පිළිතුරු ලියලා නැහැ මොකද ඒවට කලින් ඒ සිමිලර් ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දීලා තියෙන නිසා. ඊළඟට අහලා තියෙනවා ගනුදෙනුකාර ප්‍රඥප්තිය කස්ටමර් චාර්ට් කියන එක right. ඒතකොට මහ බැංකුව විසින් මේ කස්ටමර් චාර්ට් එක දැම්ම ඔබට මේ කස්ටමර් චාර්ට්ස් බලන්න පුළුවන් ඕනම බැංකුවක වෙබ්සයිට් එකට ගියා. ඕනම බැංකුවක වෙබ්සයිට් එකට ගිහලා කස්ටමර් චාර්ට් කියලා ගියම ඔබට පේනවා මේ PDF එකක් තියෙනවා. ඒකේ තියෙනවා ගනුදෙනුකරුවාගේ යුතුයකම් වගකීම් ඒ වගේම මූල්‍ය ආයතනයේ යුතුයකම් හා වගකීම්. ඒ ඔබට මේක අධ්‍යයනය කරන්න පුළුවන් ඔබගේ දැනුම සඳහා. ඒතර මෙය පාරිභෝගිකයාගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න මහ බැංකුව විසින් ගත්තා වූ ක්‍රියා මාර්ගයක්. right? ඊළඟට සාංගමික යහපාලනය පිළිබඳව මෙතන කතා කරලා තියෙනවා. ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩල උපකමිටු පිළිබඳව මේවා ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඔබට මේවා බලන්න පුළුවන්. එතකොට සාංගමික යහපාලනය කියන එකේදී අපි හඳුන්වන්නේ ආයතනයක් පාලනය කරන නීති පරිචයන් සහ ක්‍රියාපටිපාලීන් ඇතුළත් වෙන ක්‍රමවේදයක්. මොකද අපි දන්නවා ආයතන පාලනය කරද්දී අපිට ඕන විදිහට ආයතන පාලනය කරන්න ගියොත් එහි තිබෙන්නා වූ ස්ටේක් හෝල්ඩර්ස්ලා එහෙමත් නැත්නම් ආයතනයේ තිබෙන්නා වූ සහභාගීකරුවෝ කොටස්කරුවෝ තැන්පත්කරුවන් ණය ගන්නා පුද්ගලයන් රජය සමාජය මේගොල්ලන්ට මේකෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අධ්‍යක්ෂක මණ්ඩලයට ඕන විදිහට ණය ගන්න ඒව කරන්න බෑ. ඒත් මේ සාංගමික යහපාලනය මගින් අපිට ආයතනයක් මෙහෙවන පාලනය කරන රීති රෙගුලාසි පරිච්ඡයන් කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මේ කන්ට්‍රෝල්ස් අපි ඇති කරලා තියෙනවා. එතකොට මෙමගින් ආයතනය සම්බන්ධ ඇති පාර්ශ්වකරුවන්, කොටස්කරුවන්, කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, මුදල් සම්පාදකයන්, රජය, ප්‍රජාව මේ ඔක්කොම කවුද? මේ ආයතනය ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන මිනිස්සු, පුද්ගලයෝ, ආයතන. මේවායේ අපේක්ෂාවන් සහ බැඳියාවන් සමබරව තියාගන්න ඉඩ දෙනවා. එකෙක් පුද්ගලයාට තමන් කැමති විදිහට ආයතනය පාලනය කරන්න ඉඩ නොදී. එතකොට සමාගමක අරමුණු පිහිටවීම එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමවේදය කොහොමද කරන්නේ? කාර්ය සාධනය අධීක්ෂණය කිරීම සඳහා ව්‍යුහයක් සැපයීම, කළමනාකාරීත්වය, අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටස්කරුවන්, අනිකුත් පාර්ශ්ව ඇති සම්බන්ධතා ආයතනික යහපාලනයට මේ සමූහය හඳුන්වන්නට පුළුවන්. එතකොට මේ ආයතනික යහපාලනයේ තිබීම තුළ ශක්තිමත් සාර්ථක අවදානම් කළමනාකරණයක් ඇති වෙනවා. මොකද මේ කළමනාකරුවන්ට Tamanට ඕනෑ විදිහට කරන්න බැරුව යනවා. ඒ මුණාම කියනවා ඔන්න කෝපරේට් ගවර්නන්ස් එකට against ගිහිල්ලායි කියලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්නට පුළුවන්. ඊළඟට ඵලදායී තීරණ ගැනීමට උපකාර වෙනවා. දැන් Tamanට ඕන අයට උසස් වීම ලබා දීම, වැරදි පුද්ගලයන් පත් කර ගැනීම, ඊළඟට Tamanට අවශ්‍ය ණය Tamanගේ ඥාතීන්ට ලබා දීම මෙවැනි කාරණා මේ ආයතනික යහපාලන රාමුව මගින් වළක්වලා තියෙනවා. ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩල සහ කළමනාකාරීත්වයේ වගකිය යුතුභාවය තහවුරු කිරීමට මේ කෝපරේට් ගවර්නන්ස් එමෙතක ආයතනික යහපාලනය ක්‍රියා කරනවා. ඊළඟට මේ ආයතනික යහපාලන රාමුවක් තිබීම තුළ මහජන විශ්වාසය වැඩි වෙනවා. මොකද මහජනතාවට කියලා තියෙනවා ඔන්න මෙන්න රාමුවක් තියෙනවා මේ කල්පනාකරුවන්ටත් මේකෙන් පිට යන්න බෑ. එහෙම ගියොත් මොකද වෙන්නේ? අධීක්ෂණය කරලා ඒ සඳහා කටයුතු කිරීම සිදු කරන්නට පුළුවන් කියලා. එතකොට මේ සඳහා විධානයන් ගැන අපි කතා කරනවා. මේක දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. එකම එක පාරයි ඉතිහාසය අහලා තියෙන්නේ. නමුත් මේ සඳහා අවශ්‍ය නෝට් එක ඔබට දීලා තිනවා.
එතකොට මේ මහා බැංකුවත් මේ ආයතනික යහපාලනය පිළිබඳව බැංකු වලට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිර්දේශ යටතේ මහා බැංකුව කියලා දෙනවා මේ උපකමිටු ඇති කරන්න කියලා. මේකට හේතුව තමයි යම් කිසි ගැටලුවක් ඇති වුණාම මේ උපකමිටු වල ඉන්නා වූ අධ්‍යක්ෂක මණ්ඩලය සමාජිකයන් ඒ සඳහා වගකිය යුතුභාවය දරනවා. දැන් උදාහරණයක් ඇරෙන්න විගණන කමිටුව ගත්තම බැංකුවේ ඇතිවෙන්නා වූ විගණන ගැටලු මේ විගණන කමිටුව වෙත යොමු කරනවා. එතකොට මෙහි ඉන්නවා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් සහ ගිණුම්කම් කටයුතු පිළිබඳව සුදුසුකම් ඇති පුද්ගලයා ඊළඟට අධ්‍යක්ෂකවරුන් සමාජිකයන් මේ මොවුන්ට මේ ගැටලු පිළිබඳව අවබෝධයක් ලැබෙන ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නට අවස්ථාව ලැබෙනවා. මානව සම්පත් දීවනා කමිටුව කියන්නේ තේම එකක්. ඒකට මේ අධ්‍යක්ෂකවරු ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන කළමනාකරණ තනතුරු වල දීමනා ප්‍රතිපත්ති තීරණය කිරීම මේ කමිටුව හරහා සිදු වෙන්න ඕනේ. දැන් එහෙම නැත්නම් පුළුවන් තමන්ට ඉතා විශාල පඩියක් දාගෙන ඉතා විශාල දීමනා අරගෙන බැංකුවේ මුදල් අවභාවිතා කරන්න. එහෙම කරන්න එක වළක්වන්න තමයි මේවැනි කමිටු දාලා තියෙන්නේ. ඊළඟට යම් කිසි අධ්‍යක්ෂකවරයෙකු ලෙස නව පුද්ගලයෙක් පත් කරනකොට ප්‍රධාන විධායක නිලධාරීන් ප්‍රධාන කළමනාකරුවන් තෝරා ගැනීමේදී මේ නාම යෝජනා කමිටුව හරහා මේ සිදු කරනවා. මේකේ ප්‍රධානත්වයට ස්වාධීන අධ්‍යක්ෂකවරයෙකු දැරීමට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව තියෙනවා. ඉතින් මේ අනාදි වශයෙන් මේ කමිටුව පත් කිරීම තුළ තනි පුද්ගලයෝ හෝ පුද්ගලයන් කීප දෙනෙකු මගින් ආයතනයේ ඒ කටයුතු අවභාවිතා කිරීම වැළැක්වීමට කටයුතු කරලා තියෙනවා. මහා බැංකුව මේ නිර්දේශ ක්‍රියාත්මක කරනවාද කියලා නිරන්තරයෙන් විමසිලිමත් වෙනවා. ඊළඟට ඔබගෙන් අහලා දින ප්‍රශ්නයක් 2018 සැප්තැම්බර් සහ මාර්තු දෙකේම ශුද්ධ විචක්ෂණය සහ සාර විචක්ෂණ සුපරීක්ෂණයේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා. එතකොට අපි කිව්වා ශුද්ධ විචක්ෂණය කියන්නේ තනි ආයතනයක් මොහු දෙන සුවිශේෂ අවදානම් පිළිබඳව අධ්‍යයනය කිරීම, සාර විචක්ෂණය සමස්ත මූල්‍ය පද්ධතියට බලපාන අවදානම් හඳුනා ගැනීම අවම කිරීම. ඊළඟට ඔන්න ආන කොළඹ ව්‍යාපාර වස්තු උමාරුවේ ස්කන්ධ වෙළඳාමේ නිරතුරුවෙකුට මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ඇයි වැදගත් වෙන්නේ කියලා. දැන් අපි දන්නා මූල්‍ය ප්‍රතිපත්තිය මගෙන් කියන පොලි අනුපාත වල තත්ත්වය. ඒතකොට පොලි අනුපාත පහළ යනවා කියලා කිව්වොත් එයින් පේනවා ආයෝජකයන්ට ඉදිරියේදී අපි තන්පතු වල මුදල් තියා ගන්නවට වඩා වැඩි රිටර්න් එකක් ගන්න පුළුවන් වෙළඳ පොලේ ආයෝජනය කරොත් ඒ අනුව ඔවුන් මොකද කරන්නේ? තමන්ගේ ආයෝජන කොටස් වෙළඳ පොළ වෙත යොමු කරනවා. ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දමමින් පොලි අනුපාත ඉහළ යන බව පෙන්වුම් කරොත් ඔවුන් බලනවා අපි මොකටද මේ අවදානමක් අරගෙන වෙළඳ පොළට යන්නේ? අපි ඒ සරිටිය කියලා තැන්පතු වල දාලා අපි නිකන් රිටර්න් එක ලබා ගමු. ඒතර පොලි අනුපාත ඉහළ යනවා නම් කොටස් වෙළඳ පොළට එය ඍණාත්මක ලෙස බලපානවා. පොලි අනුපාත පහළ යනවා නම් ආයෝජකයෝ තැන්පතු අරන් ගිහිල්ලා කොටස් වෙළඳ පොළේ දාන නිසා කොටස් වෙළඳ පොළට ධනාත්මකව බලපානවා. ඊළඟ මහා බැංකුවේ පිළිගත් අරමුණු ඊළඟට ඔබට පේනවා අතත්්‍ය මුදල් සහ මහා බැංකුවේ ප්‍රධාන අරමුණට එල්ලවන අභියෝග, නියාමන සහ අධීක්ෂණ කාර්යභාරය මහා බැංකුවේ, තැන්පතු රක්ෂණ යාන්ත්‍රණයේ වැදගත්කම, මුදල් සැපයීම ඇස්තමෙන්තු කිරීමේ වැදගත්කම, මුදල් ප්‍රතිපත්ති උපකරණ, මහා බැංකුවේ කාර්යභාරයේ මූල පද්ධතියේ ස්ථායීතාවයට, මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් වන නියාමනයේ සහ අධීක්ෂණය. දැන් ඔබට පේනවා මෙතන මේ අපි පරණ ප්‍රශ්න පත්‍ර වල රෙෆරන්සස් දීලා නැහැ. ඒ කියන්නේ මේ අපි ඔබට කෙටි සටහනක් දීලා තියෙන්නේ සහ පැමිණෙන්නට පුළුවන් ඒ අපි අනුමාන කරන ප්‍රශ්න. ඉතින් දැන් ඔබට මේක භාවිතා කරන්න පුළුවන් හොඳ කෙටි සටහනක් සහ රිවිෂන් එකක් හැටියට. එතකොට මම ඔබට කියන්නේ මේක දැන් ටියුට් එක කියවලා මේක මේ නැවත මේ ප්‍රශ්න දිහා බලලා කරන්න පටන් ගන්න. සායේ ප්‍රශ්නවල බලන්න කොහොමද පිළිතුරු ලියන්නේ කියලා මේ හරහා ඔබට පුළුවන් වෙයි මේ ලෙසන් එකට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේක මම විශේෂයෙන්ම ඔබට දීලා තියෙන්නේ මේ ලෙසන් එකෙන් අනිවාර්යයෙන්ම ප්‍රධාන ප්‍රශ්න දෙක තුනක් ඔබට එනවා. ලකුණු 15ක්වත් ඔබට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ලකුණු 35ක් විතර ගන්න පුළුවන් හොඳ ඒරියා එකක්. අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් එනවා. ඒක ලකුණු 20ක් විතර එනවා. තව 10ක් විතර 5ක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. 25ක් තියක් ගන්න පුළුවන්. ඒ නිසා මේ අපි කතා කරපු ලෙසන් එක ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ලෑස්ති වෙන්න ප්‍රශ්න බලලා අපිට හිතනවා
ඉදිරියේදී අපිට එයින් ප්‍රශ්න ප්‍රමාණයක් එයි කියලා මේ විභාගයට. ඒ වගේම වර්තමානයේදී සිදුවෙච්ච දේවල්. දැන් අපි මේ වෙනකොට හුඟක් පාඩම් ඉවර කරලා තියෙන්නේ. අපිට ඊළඟට තියෙන ප්‍රධානතම පාඩම තමයි මූල්‍ය වෙළඳපොළ කියන එක. අපි ඊළඟ සතියේ අපි පටන් ගන්නවා මූල්‍ය වෙළඳපොළ. දැන් ඔබට පසුගිය ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්. මම හිතනවා ඔබ හරියට මේ පාඩම් ටික ලෑස්ති වුණොත් මේ වෙනකොට ඔබට පාස් වෙන්නත් පුළුවන් කියලා. දැන් එහෙම හිතලා ඕවර් කොන්ෆිඩන්ට් වෙන්න එපා ලෙසන්ස් වලට එන්න නැතුව. මොකද අපි දන්නේ ඒ ඒරියා වලින් මොන වගේ ප්‍රශ්න ආයෙද කියලා. දැන් වෙලාවට ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට එකපාර උත්තර දී ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කරා කියලා ඕවර් කොන්ෆිඩන්ට් වෙන්න එපා. ඊටු ටිකටත් ඉන්න. ඊටු ටිකේදී දෙනවා අපිට මූල්‍ය වෙළඳපොළ ඊළඟට මූල්‍ය උපකරණ වෙළඳපොළ ඊට පස්සේ ගෙවීම හා පියවීම පද්ධතිය. ඔය දෙකෙනුත් මූල්‍ය වෙළඳපොළට වඩා ගෙවීම හා පියවීම පද්ධතියෙන් ප්‍රශ්න එමේ හැකියාව වැඩි. ඒතකොට අපි ඉස්සෙල්ලා මූල්‍ය වෙළඳපොළ කරලා ඊට පස්සේ ගෙවීම හා පියවීම පද්ධතිය කරනවා. රයිට්. ඒතකොට අපිට අද පොඩ්ඩක් කලින් නවත්වන්න පුළුවන් ලෙසන් එක. ඔබට ප්‍රශ්න තියෙනවා නම් මෙතෙක් කල් කරපු අය මගෙන් ඒ දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේ සෙෂන් එක අදට ටිකක් කලින් ඉවර කරන්න. රයිට්. ඔබට ප්‍රශ්න නැත්නම් ඔබට පුළුවන් එක්සිට් වෙන්න. මම ඉන්නවා ඔන්ලයින්. ප්‍රශ්න තියෙන අයට ඕනනම් අහන්න පුළුවන්. නැත්නම් ඔබට එක්සිට් වෙන්නත් පුළුවන්.